නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉරිද හැන්දෑවේ සුපුරුදු වෙලාවට ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේ ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ වගේම ලක්කිරු ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රද්ධා ලක්කිරු අන්තර්ජාල සජීව විකාශය ඔස්සේ ඔබට සමීප කරමින් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් මුණ ගැහිම සම්මුඛ වීම පිළිසඳර කතාබහ මේ සියල්ල අපට ප්‍රිය උපදවන කාරණාවන්. මුණ ගැසීමක් ඇති වුණාට පස්සේ අපිට සමු ගැනීම එතන තියෙනවද කියලා සමහර වෙලාවට අමතක වෙනවා. අපි මේ ප්‍රිය සම්භාෂණයෙම ඇලී වාසය කරනවා. ඉතින් කොහොමදත් සමු ගැනීම සිදු වෙන අවස්ථාවේ සමු දුන්නත් අපේක්ෂා සහගතව යලි මුණ ගැහිම පිළිබඳව කාරණාව හදවතට සමීප කරගෙනයි අපි බොහෝ අවස්ථාවල එකිනෙකාගෙන් සමු ගන්නෙ. ඉතින් ඒ නමුත් අපිට ජීවිතෙන් නැත්තටම සමු ගන්න දවසක් යෙදෙනවා. ඉතින් ඒක තමයි ජීවිතයේ ඇත්ත. එතකොට මේ කුඩා කාලය තුල අපි මොනතරම් ආදරයෙන්, කරුණාවෙන්, දයාවෙන්, කළගුණ සැලකීමෙන්, ධර්මයෙන් අපේ හදවත පුරව ගන්න ඕනද කියලා අපිට ආපසු ආවර්ජනා කොට මේ පිළිබඳව හිතන්න තියෙනවා නම් මොනතරම් වාසනාවක් අපේ ජීවිතවලට උදා වෙනවද කියලා ඔබ දන්නවා. ඉතින් අපි මේ හෝරා දෙකකට ආසන්න වේලාව තුල ධර්මයේ කතා බහ කරමු. ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපය වෙනුවෙන් හැම දිනම ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපට අනුකම්පා සිතෙන් මාතත් වැඩමවන්නට යෙදුණා. පූජනීය මහා සංඝරත්නය අපි හැම දිනම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් ඊළඟට අපි සිහිපත් කරගන්න සූදානම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව විශේෂයෙන්ම පානදුර පදිංචිව සිට මිය පරලොව යන්නට යෙදුන එම්.එල්. පීරිස් මුදලාලි මහත්මයාට සෙස්ලින් කුරුප්පු මහත්මිය යන දෙමාපියන් දෙපළ ඇතුළු දායකත්වයේ දරූ පින්වතුන් නමින් අනන්ත සසර පුරාවට මිය පරලොව යන්නට යෙදුන සියලුම නෑද හිතමිතුරන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් ඩුබායිහි පදිංචි පින්වත් නිල්මිනී විජේසිංහ දියණිය ඇතුළු පවුලේ පින්වන්ත හැම දෙනා අද සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැම දිනම සිහිපත් කොටගෙන කැටුව ඔබ හැම දිනමත් කැටුව ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන අපි අවසරයේ සූදානම් කරගන්නම් ධම්සභා මණ්ඩපයේ පිණිස. ස්වාමීනි අපගේ নমස්කාරය යලි සිදු වේවා. ඉතින් ධම්සභා මණ්ඩපය ආරම්භ කරන්න අපට අනුකම්පාවෙන් අපේ පින්වත් ස්වාමින් වහන්සේට අනුශාසනා අවවාද වැටහෙවා. අවසරයි ස්වාමී. නමෝ බුද්ධාය. පළමුව ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, පුරා සතියකට පස්සේ ධම්සභා මණ්ඩපයත් එක්ක සදහැවත් පින්වතුන්ලා මේ විදිහට ඒක රාසී වෙන්නේ. අද ධම්සභා මණ්ඩපයේ මේ සජීව විකාශය සඳහා දායකත්වයන් දරනු ලබන්නේ ඩුබායිහි පදිංචි පින්වත් නිල්මිනී විජේසිංහ දියණිය ඇතුළු ඒ පවුලේ පින්වත් හැම දෙනා, විශේෂයෙන් ඒ දියණිය මේ ධම්සභා මණ්ඩපය සජීවී දහම් කතිකාවතට දායකත්වයන් එකතු කරන්නේ පානදුර පදිංචිව සිට මිය පරලොව ගිය පින්වත් එම්.එල්. පීරිස් මුදලාලි මහත්මයා, සෙස්ලින් කුරුප්පු මහත්මිය කියන ආදරණීය දෙමාපියන්ට පින්පෙත් අනුමෝදනා කරන උදාර අරමුණේ කෙලෙහි ගුණ සැලකීමක් විදිහටයි අද මේ ධර්ම දානය සිද්ධ වෙන්නේ. ඉතින් අපි අද දවස අද ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපය සම්පූර්ණයෙන්ම වෙන් වෙනවා පින්වතුනි. ධම්සභා මණ්ඩපයේ වැඩි කාලයක් වෙන් වෙනවා කෙලෙහි ගුණ සිහි කිරීම පිණිස. අද දවසේ කෙලෙහි ගුණේ අපට කරන ලද උපකාරය සිහි කිරීම, ඒක මේ ලෝකයේ සත්පුරුෂයෝ විසින්, නුවණැත්තෝ විසින් වර්ණනා කරන දෙයක්. අපේ ජීවිතයට උපකාර කරපු අය සිහි කරනකොට අපිට මුලින්ම සිහියට නැගෙන්නේ අපේ ආදර මෑණියනුත් පියාණනුත්.
ඊට පස්සේ අපේ ජීවිතයට බොහෝ උපකාර කරපු අපේ ජීවිතයේ දියුණුව පිණිස යහපත පිණිස බොහෝසේ උපකාර කරපු පිරිසක් ඉන්නවා. ඒ තමයි ගුරුවරු. අද ධම්සභා මණ්ඩපය ඒ ගුරුවරුන්ගේ ගුණ සිහි කරන්න වෙන් වෙනවා. අද ධම්සභා මණ්ඩපය ඇත්තෙන්ම ගුරු පූජාවක්, ගුරු ගීතයක්. ගුරුවරු කියලා කියන්නේ ශිෂ්‍යයන්ගේ ලෝකය ආලෝකමත් කරන පිරිස. පින්වතුනි, අපි හැමදෙනාගේ ජීවිතය ගත්තොත් අපි හැමදෙනාට ගුරුවරු හිටියා. අපි අද යම් තැනක ඉන්නවා නම් අපි හැමදෙනා අපිට ඒ තැනට පැමිණෙන්න අපේ යහපත උදෙසා අපිට ගුරුවරු බොහෝසේ උපකාර කළා. ඒ ගුරුවරුන්ගේ ගුණය ඉස්මතු වෙන විදිහට බොහෝම ලස්සන පද බැඳීමක් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සිදු කරලා තිබුණා. මහමෙවුනාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් ගුරු ගීතය නමින් එය ශ්‍රද්ධා රූපවාහිනී නිෂ්පාදනයක් විදිහට ඒ ගුරු ගීතය එළිදැක්වීම සිදු වුණා. ඇත්තෙන්ම දැන් ඔබට ඇතැම් පින්වතුන්ලා මේ වෙනකොටත් ඒ ගුරු ගීතය ශ්‍රවණය කරලා ඇති. ඉතින් අද ධම්සභා මණ්ඩපයේ ඒ ගුරු ගීතය වෙනුවෙන් වෙන් වෙනවා. මේ ගුරු ගීතය කියන එක ගැන අපි අද කතා කරන්න කල්පනා කළේ මේ ගීතයේ තියෙන ඊටාම අර්ථවත් පද බැඳීම මහත්තයා. එහෙමයි ස්වාමීනි. මේක මුලින්ම ශ්‍රවණය කරපු මොහොතේම මට පෞද්ගලිකව මගේ ජීවිතේ මට ගුරුහරුකම් කියා දීපු ගුරු මෑණිවරු, ගුරු පියවරු සියලු දෙනා මතක් වුණා. එහෙමයි. ඒ සියලු දෙනාව සිහිපත් වුණා. අපට මේ විදිහට උපකාර කළා නේද කියලා. එහෙමයි ස්වාමීනි. ඉතින් අපේ ජීවිතවල ගත්තොත් පින්වතුනි පෞද්ගලිකව අපේ ජීවිතවල දියුණුව වෙනුවෙන් නොයෙක් ගුරු මෑණිවරු, ගුරු පියවරු උපකාර කළා. විශේෂයෙන් පොදුවේ ගත්තාම අපි හැම දිනාට මේ ලෝකයට පහළ වෙච්ච අසහාය ගුරු දේවයන් වහන්සේ, ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් පිළිසරණ, ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ, ඒ බුදුරජාණන් වහන්සේ ගුණ හඳුනාගෙන සරණයන්ට අපිට අවකාශය සලසපු බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට කියා දීපු අපි හැමදෙනාගේ පොදු ගුරු දේවයන් වහන්සේ නමක් ඉන්නවා. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. ඉතින් ගුරුවරු ගැන සිහි කරන අද දවසේ මම ආරම්භයේදීම ඔබට සිහිපත් කරනවා පින්වතුනේ, ඔබේ දරුවෝ ඉන්නවනම්, විශේෂයෙන් ඔබේ දරුවෝ ඉන්නවනම් මේ වෙනකොට ධම්සභා මණ්ඩපය නරඹන්න ඒ දරුවෝ එකතු වෙලා නැතිනම් දැම්මම ඉක්මනට එකතු කරගන්න. අද දවසේ මේ ධම්සභා මණ්ඩපය අනිවාර්යයෙන්ම ඔබේ දරුවෝ ශ්‍රවණය කරන්න ඕන එකක්. ජීවිතයක් තුළ උපදව ගන්න තියෙන සුන්දර ගුණයක් කෙලෙහි ගුණ දන්නා බව, කෙලෙහි ගුණ සිහි කරනා බව. අද ධම්සභා මණ්ඩපය ඒ වෙනුවෙන් වෙන් වෙනවා. අපි ගුරු ගීතය අහලාම, ගුරු ගීතය ශ්‍රවණය කරලාම මේ කතිකාවත ආරම්භ කරමු. දැන් මේ ගුරු ගීතයයි අපි අහන්නේ. වැල් පහර විඳ ගුරු ළඟ දනගාපු කුමරෙක් සිටියාලු පෙර කල තලකාපු මඩදිය වුණත් නිල්දියකට හරවාපු ගුරුවරු සිතයි ලොවකට අපි නොසිතාපු නිල්දිය දහාර වැකිරෙනවාලු නමුණු කුලේ රජකම ලැබෙයි කුමරාහට, 「 රජුගේ කුලේ 「 රජකම
දැඩි ඵල ලැබෙයි නිතරම පුහුල් වැලේ ශිල්පය දෙන්ට නොම සුරුකාම ගුරුගේ බලේ සාරය වින්ද මුසිලටත් ශිල්ප දුන්න තක්සලාවේ තොරටුව ළඟ සිටියා මතකයි ඔබ සිටියා මතකයි සිත සිතලා තැවෙන්න එපා අදහස් පහත් අය ළඟ නවතින්න එපා උදහස් සිතින් තනි තීරණ ගන්න එපා නිදහස් කමින් ගුරු බස පෙරලන්න එපා රන්රීදී මැණික් මුතු ගොතමින් මාල මන් බාඳී කාගේ ගෙල බැන්දත් නූල පින්මාදී කියා කීවත් කොයිරාල පං ගුරුතාල වේවැල් පහරින් මිදෙන්න හැකිනම් ශිල්පෙට බැඳෙන්න සත්සිය දහසක් වාරය කීවා මතකයි ඔබ කීවා මතකයි දැල්වෙන පහනක් දැල්වෙන පහන පිංගුතුනේ උපමා කළේ ගුරුවරයාට ගුරුවරයා කියලා කියන්නේ ශිෂ්‍යයන්ගේ අඳුරු ජීවිතේ එළිය කරන පහන ඒ නිසා තමයි මේ ලස්සන නිර්මාණයට දැල්වෙන පහනක් යොදාගත්තේ ගුරුවරයාව ඉස්මතු කරවන්න ගුරුවරයා කියන්නේ මේ ශිෂ්‍යයන්ගේ ලෝකය එළිය කරන පහනයි. එහෙමයි ස්වාමීනි. ශිෂ්‍යයන්ගේ අඳුරු ලෝකය සම්පූර්ණයෙන්ම එළිය කරන්නේ ගුරුවරු විසින්. හැබැයි ගුරුවරු ශිෂ්‍යයන්ගේ ජීවිතයට ආලෝකය සපයනවා. ඉතින් මේ ගුරු ගීතය කාගේ දිවිය සරු කරපු ගුරු ගීතය මේ නිර්මාණය වෙනකොට මූලිකව අපි සිහිපත් කරන්න ඕන විශේෂයෙන් පුණ්‍යානුමෝදනා පූර්වකව ගායනයේ සිදු කළේ සංගීතවේදී පින්වත් සමන් ලෙනින් මහතා මෙහි ඊටාම සුන්දර සංගීත රටාවක් තියෙනවා මේ සංගීත නිර්මාණය සිදු කළේ පින්වත් නදී සංඝ සඳරුවන් තේනුක රත්නවීර කියන ඒ පින්වතුන්ලා විසින්
මහමෙවුනාව භාවනා අසපුවේ අපේ සහෝදර පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනුයි මෙහි සියලු පද වැඳීම සිදු කළේ. එහෙමයි ඉතින් අපි මේ දම්සභා මණ්ඩපයේදී මහත්තයා මේ ගැන විස්තර කරලා කතා කරන්න කල්පනා කළේ මේ පදවල අර්ථ හැමෝටම තේරුම් බේර ගන්න දක්ෂ නොවෙන්න පුළුවන්. මේ පදවල ජීවිතයට ගත හැකි ජීවිතයට ගත යුතු ඊටාම සුන්දර අර්ථ තියෙනවා. දැන් බලන්න මේ කාගේ දිව්‍ය සරුකර ගුරු ගීතය වේවැල් පහර විඳ ගුරු ළඟ දන ගාපු කුමරෙකු සිටියාලු පෙර කල තලකාපු මඩදිය උනත් නිල් දියකට හරවාපු ගුරුවරු සිතයි ලොවකට අපි නොසිතාපු. මේ කවිය කියන්නේ පින්වතුනි අපේ ජීවිතේ හරියට වතුරකට උපමා කරලා. අපි හැමදෙනාගේ ජීවිතේ සාමාන්‍ය ජීවිතේ වතුරක් වගේ. හැබැයි ඒ වතුර ස්වභාවයෙන්ම මඩ වතුරක්. එහෙමයි ස්වාමීනි. අපේ ජීවිතය කියලා කියන්නේ ස්වභාවයෙන් මඩ වතුරක්. නොයෙක් අගුණ ධර්ම, නොයෙක් අයහපත් දේ, නොයෙක් වැඩකට නැති දේ, නොයෙක් නිසරු දේ, නොවටිනා දේ මේ ජීවිතයට එකතු වෙලා. එහෙමයි. හරියට වතුර මඩ වුණා වගේ. ජීවිතය කියලා කියන්නේ මඩ වතුරක් වගේ. එහෙමයි. ඒ මඩ වතුර නිල් දියකට පෙරලන්නේ ගුරුවරු විසින්. මඩ වතුර කියලා කියන්නේ මිනිස්යාට ප්‍රයෝජනවත් නැති මිනිස්යාගෙන් ගරහාවට ලක් වෙන එකක් නේ. මේ වතුරේක මඩ වෙලා කියලා මිනිස්සු ගරහනවා. එහෙමයි ස්වාමීනි. හැබැයි නිල් දිය කියලා කියන්නේ මිනිස්යාගේ ජීවිතේ සැපවත් කරන දෙයක්. ඒ නිල් දිය මේ මිනිස්යාට සුවය සදන දෙයක්. එහෙමයි. හරි පුදුම අපේක්ෂාවක් නේ ස්වාමීනි නිල් දියට අපි තුල තියෙන්නේ. නිල් දියට හැමෝම ප්‍රියයි. එහෙමයි ස්වාමීනි. හැමෝම ප්‍රිය වටිනා චරිතයක් බවට කෙනෙක් පත් වෙන්නේ ගුරුවරු නිසා. මඩ දියක් නිල් දියකට හැරෙනවා වගේ. ඉතින් ඒකට මේ පද බැඳීම සිද්ධ කරද්දී අරගෙන තියෙන්නේ බොහොම සුන්දර ජාතක පුවතක් තිලමුට්ටි ජාතකය. මේ තිලමුට්ටි ජාතක පුවත අපි දීර්ඝ වශයෙන් අද දවසේ සිහිපත් කරන්නේ පින්වතුන්ලාට. නමුත් මේ ජාතක පුවත මා හිතනවා බොහෝ දෙනෙක් අසා තිබෙන කාරණාවක් තිලමුට්ටි ජාතකය කියලා කියන්නේ. අපේ ශාස්ත්‍රුන් වහන්සේ බෝසත් ජීවිතේ මහත්තයා මහබෝසතාණන් වහන්සේ විදිහට වැඩ ඉදිද්දී එක්තරා ආචාර්යවරයෙක්ව වාසය කළා. එතකොට දරුවන්ගේ ලෝකේ එළිය කරන ආචාර්යවරයා වෙලා හිටියා. මේ ආචාර්යවරයා ළඟට නොඑක් ශිෂ්‍යයෝ ශිල්ප හදාරන්න එනවා. එතකොට මඩ දියක් නිල් දියකට හරවනවා වගේ ගුරුහරුකම් කියා දෙන්නේ අපේ බෝසත් ආචාර්යවරයා. ඔය අතරේ පැමිණුණා කියනවා මේ රජුගේ පුත්‍රයා. එහෙමයි ස්වාමී. මේ රජුගේ පුතා ආවට පස්සේ රජුගේ පුතාට යම් ආඩම්බරකමක් තිබුණා. මං රජුරුවන්ගේ පුතාය කියලා. ඉතින් හිතුවක්කාරයි. එහෙමයි. එතකොට බෝධිසත්වයෝ ආචාර්යවරයා මේ ශිෂ්‍යෝ ටික පිරිවරාගෙන හැම දවසකම ස්නානය පිණිස ගඟට යනවා. ඒ ගඟට යනකොට මේ ගඟට යන පාරේ එක වයසක අම්මා කෙනෙක් තල වේලනවා. තල වේලද්දී අර රජුගේ පුතා මේ වේලින්ද දාලා තියෙන තල පැදුරින් තල මිටක් අරගෙන කෑවා. මේ කනවා අර අම්මා දැක්කා. තල වේලන අම්මා. වයසක අම්මා කෙනෙක් මේ තල පැදුරින් තල හොරකම් කරන හැටි දැක්කා. එහෙමයි. දැකලා ඉතින් ඒ ගැන උපේක්ෂාවටපත් වුණා. ඉතින් සාමාන්‍ය ළමයි නෙමෙයි කියලා. දෙවනි දවසෙත් මෙයා මේකම කළා. එදත් ඒ අම්මා ඉවසුවා. තුන්වෙනි දවසේ මේ රජුගේ පුතා තල මිටක් අරගෙන කටේ දාගත්තා. කටේ දාගන්නකොටම අර අම්මා ආචාර්යවරයාට දොස් කිව්වා. ආචාර්යවරයාට දොස් කිව්වා පැමිණිලි කරා ආචාර්යතුමනි ඔබගේ ගෝලයෝ හදාගන්න. මේ ඔබගේ ගෝලයා මගේ පැදුරේ තල හොරකම් කළා. එහෙම කිව් ගමන් ආචාර්යවරයා ඒක බොහොම තදට ගත්තා. එහෙමයි.
තදට අරගෙන අර ශිෂ්‍යයාට අනිත් ශිෂ්‍යයෝ ලව්වා අල්ලගෙන ළඟ තිබුණු වැටකින් උණපතුරක් කඩාගෙන ඒ උණපතුරෙන් හොද්දටම ගැහුවා. මේ රජුගේ පුතා. මේ ගුටි කන වෙලාවේ රජුගේ පුත්‍රයා වෛර බැඳගත්තා. ඇයි තේරෙන්නේ නැහනේ. රජුගේ පුතාට හිතෙන්නේ මේ තල චුට්ටක් හොරකම් කරපු එකට මෙච්චර දඬුවම් කරන්න ඕනද? එයා එහෙම හිතනවා. ඇයි එයාට පේන ලෝකේ හරි ටිකයි. ගුරුවරු සිතයි ලොවකට අපි නොසිතාපු. නමුත් ගුරුවරු හිතන්නේ අපිට හිතාගන්නවත් බැරි තැනක්. අපිට හිතාගන්නවත් බැරි තැනකට ගුරුවරුන්ගේ චින්තන රටාව ගුරුවරුන්ගේ චින්තනය යොමු වෙලා තියෙනවා. දරුවාගේ යහපත වෙනුවෙන්. ගෝලයාගේ යහපත වෙනුවෙන්. එතකොට මේ ගුරුවරයා ඒ වෙලාවේ පහර ගහනකොට රජුගේ පුතා වෛර බැඳගත්තා මං රජ වෙච්ච දවසට මේක බලා ගන්නම් කියලා. ඉතින් ඔන්න රජ වුණා. රජ වුණාට පස්සේ මේ ආචාර්යයන් වහන්සේව ගුරුවරයාව කැඳ වෙනවා දඬුවම් කරන්න. කැඳ වෙලා දැන් රජ පුටුවේ වාඩි වෙලා රජුරුව කියනවා ආචාර්යතුමනි දැන් ඔබ සිහිපත් කරගන්න ඕන. එදා තල චුට්ටක් හොරකම් කළා කියලා ඔබතුමා මට හොඳටම ගැහුවා. එහි වේදනාව තාම මට දැනෙනවා. එහි වේදනාව තාම මට දැනෙනවා කිව්වේ මේක මේ වෛර බැඳගෙන හිටියේ. ඒකේ වේදනාව තාම මට දැනෙනවා. දැන් මට ඒ දීපු දඬුවමට ඔබතුමා පෙරලා දඬුවම් විඳින්න ලැහැත් වෙන්න ඕන කිව්වා. ආචාර්යතුමා කිසිම කලබලයක් වුණේ නැහැ. ආචාර්යතුමා කියනවා රජතුමනි ඔය වගේ සුළු කාරණයකට ඔබ වහන්සේ වගේ කෙනෙක් කිපෙන එක සුදුසු නැහැ. ඔබ වහන්සේ කල්පනා කරලා බලන්න එදා මං කළේ මොකක්ද කියලා. එදා තල චුට්ට හොරකම් කරන වෙලාවේ මං පහරක් නොගැසුවා නම් ඔබ ඊට පස්සේ තලවලට වඩා දේත් හොරකම් කරන්න පටන් ගන්නවා. ටික ටික හොරකමට හුරු වුණා නම් වැඩිවියටපත් වෙද්දී හොරෙක් වෙනවා මිසක් රටක් පාලනය කරන රජෙක් වෙන්නේ නැහැ කිව්වා. අද ඔබ සිංහාසනේ වාඩි වෙලා ඉන්නවා සිහසුන් අරා සිටින රජෙක්. අද ඔබ රජෙක් විදිහට ඉන්නේ මං එදා පහර ගැසුණු නිසා. එහෙමයි ස්වාමී. බලන්න මහත්තයා ගුරුවරයෙක්ගේ තියෙන දැකුම. ගුරුවරයා තාම ආචාර්යවරයා. හැබැයි ගුරුවරයාගේ ශිෂ්‍යයා රටක් පාලනය කරන රජෙක්. එහෙමයි ස්වාමීනි. රටක් පාලනය කරන රජෙක් නිර්මාණය කරන්න එදා ගුරුදේවයන් වහන්සේ ඒ කරපු දඬුවම හේතු වුණා. හැබැයි ශිෂ්‍යයාට ඒක හිතා ගන්න බෑ. ශිෂ්‍යයාගේ ජීවිතයට ගුරුවරයා ඒ වෙලාවේ සම්බන්ධ නොවුණා නම් ඒ ශිෂ්‍යයා නිකම්ම නිකම් මඩ වතුරක් වගේ නාස්ති වෙලා යනවා. ස්වාමීනි මේ ඕන දෙයක් කරගත්තා වේ කියලා නිකන් හිටියානම් ගුරුතුමා ඕන දෙයක් කරගත්තා වේ කියන උපේක්ෂාව ඒ කියන්නේ ඕන දෙයක් කරගත්තා වේ කියලා අත්හැරීම ගුරුවරුන්ගේ ලෝකේ නෑ. එහෙමයි ස්වාමීනි. ගුරුවරයා ඒ ගුරුවරයාගේ ස්වභාවය තමයි නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සන. වැරද්දක් දැක්කාට පස්සේ ඒ වැරද්ද ගුරුවරයා පෙන්නලා දෙනවා. ඒක ශාසනය කියන්නේ හරියට නිධානය පෙන්ලා දීම කියලා. එහෙමයි. නිග්ගයිහවාදීන් මේ දහවින් ගුරුවරයා කියලා කියන්නේ කරපු වැරද්දට නිග්‍රහ කරන කෙනෙක්. සැරපරුස වෙන කෙනෙක්. එනිසා ගුරුවරු ලේසියෙන් අඳුනන්න අමාරුයි. ගුරුවරයා ගැන සාමාන්‍යයෙන් අදක්ෂ ශිෂ්‍යයෙකුට හිතෙන්නේ මේ ගුරුවරයා අපට හරියට අඩත් තේට්ටම් කරනවා. හරියට දඬුවම් කරනවා. එහෙම තමයි හිතෙන්නේ. ඇයි හේතුව? ගුරුවරයා හිතන තැන සාමාන්‍ය ශිෂ්‍යයෙක් කොහොම දකින්නද? එහෙමයි. ගුරුවරු සිතයි ලොවකට අපි නොසිතාපු. ස්වාමීනි එතන අපේ පින්නා ස්වාමීන් තවත් විමස ගන්න හිතෙනවා දැන්. මේ ඒ පදයේදම අපේ පින්නා ස්වාමීන් වහන්සේගේ මේ මොනතරම් මේ සුන්දර භාවයක් අර්ථයක් ඇත්තම මේක මහත්තයා දැන් මේ අනිකුත් පදවලින් මේ ගීතයේ අනිකුත් පදවලින් හරීම ලස්සනට ඉස්මතු වෙවි පේනවා ගුරුවරයා කියන ඒ උතුම් චරිතය. නිල්දිය දහර වැගිරෙනවලු නමුණු කුලේ රජකම ලැබෙයි කුමරාහට රජුගේ කුලේ හැඩි දැඩි ඵල ලැබෙයි නිතරම පුහුල් වැලේ ශිල්පය දෙන්ට නොමසුරුකම ගුරුගේ බලේ.
ගුරුවරයාගේ බලය මොකක්ද? ගුරුවරයාගේ බලය තමයි ශිල්පය දෙන්න නොමසුරුකම. ශිල්පෙට මසුරු නෑ ගුරුවරයා. තමන් ඉගෙනගත්ත ශිල්පයට ගුරුවරු මසුරු නෑ. ගුරුවරයා මුෂ්ටි තියාගන්නේ. ගුරුවරයා සඟවන්නේ. ගුරුවරයා සම්පූර්ණ ශිල්පය දෙනවා. ඒක තමයි ගුරුවරු ගාව තියෙන බලය. ඒක මේ උපමා කරන්නේ නමුණු කුල කියන කන්දේ තියෙන බලය නමුණු කුලේ උල්පත් තිබීම. එහෙමයි ස්වාමී. උල්පත් තියෙන නිසා ප්‍රදේශයක් සාරවත් කරන්න පුළුවන් නමුණු කුලට. උල්පත් නැත්තම් ඉතින් නමුණු කුල වැඩක් නෑ. එහෙමයි. නමුණු කුලේ වටිනාකම උල්පත් තිබීම. නිල්දිය දහර වැගිරෙනවලු නමුණු කුලේ. ස්වාමීනි මේ නැවුම් අලුත්ම උපමානයද ගෙනත් තියෙන්නේ. බොහොම සුන්දර උපමාවක්. ඇත්තෙන්ම ගුරුවරුන්ගේ ඒ ගුණය අපේ හදවත් වලට දැනෙනවා. ගුරුවරු සිහිපත් වෙලා දැසට කඳුලක් එනවා මේ පද අහද්දී. එහෙමයි. රජකම ලැබෙයි කුමරාහට රජුගේ කුලේ. රජ කුලේ උපන්නට පස්සේ රජ කුලේ උපන්න පුතාට විතරක් ලැබෙන බලයක් තමයි එයාට රජකම උරුමයි. රජ කුලයක ඉපදිච්ච කෙනාට බලයක් විදිහට පිහිටනවා රාජ්‍යත්වය. ඒක රජ කුලේ උපන්නේ නැත්තම් ලැබෙන්නේ නෑනේ. රජ කුලේ උපන්න කුමාරයාට තියෙන බලය රාජ්‍ය හිමිකම. හැඩි දැඩි ඵල ලැබෙයි නිතරම පුහුල් වැලේ. පුහුල් වැල පුංචි. නමුත් පුහුල් වැලට පුළුවන් ලොකු පුහුල් ගෙඩි දෙන්න. ඒක තමයි පුහුල් වැලේ තියෙන බලය. ඔය වගේ තමයි ගුරුවරයාගේ බලය තමයි ශිල්පේ දෙන්න නොමසුරුකම. අපිට යම් ශිල්ප දුන්නා නම් ගුරුවරු ඒ ගුරුවරු හැමෝම නොමසුරු අපට ඒ ශිල්පෙ දුන්නා. එහෙමයි ස්වාමී. වීණා තත්සරය වින්ද මූසිලටත් ශිල්ප දුන්න. තක්සලාවේ දොරටුව ළඟ සිටියා මතකයි. ඔබ සිටියා මතකයි. වීණා තත්සරය වින්ද මේ පද පෙළ සකස් කරලා තියෙන මහත්තයා ගුත්තිල ජාතකය මුල් කරගෙන මා හිතනවා මේ ගුත්තිල මූසිල කතාව අපි විස්තර කළ යුතු නෑ. එය බොහෝ සැදැහැවත් පින්වතුන්ලා අහලා තියෙන එකක් නිසා. එහෙමයි ස්වාමී. එතකොට ගුත්තිල පඬිතුමා තමයි ඒ කාලේ බරණැස හිටපු දක්ෂ විදිහට වීණා වයන කෙනා. වීණා තත්සරයේ කෙළ පැමිණි. වීණා තත්සරයේ වින්ද ආචාර්යවරයා දන්නවා වීණා තත්සරයේ තියෙන වටිනාකම. මේ වීණා තත්සරයේ වීණා ස්වරය වීණා වැයීම කොච්චර සුන්දර එකක්ද, ඒ ශිල්පේ කොච්චර වටින එකක්ද කියලා දන්නේ ගුරුවරයා. ගුරුවරයා වටිනාකම දන්න නිසා තමයි මහත්තයා නොමසුරුව ඒක දෙන්නේ. එහෙමයි. මසුරු නැතුව ගෝලයින්ට ඒක දෙන්නේ වටිනාකම දන්න නිසා. දැන් අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ගත්තොත් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ ධර්මය මේ කියවලා උන්වහන්සේගේ භාෂා දැනුමින් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ඊටාම පැහැදිලිව තේරුම් ගන්නකොට මේ ධර්මයේ වටිනාකම උන්වහන්සේට හොඳට තේරිච්ච නිසා තමයි ඒ ධර්මය හැමෝටම වේගෙන් දුන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් ලංකා භූමියේ බොහෝ දෙනෙක් භුක්ති විඳින්නේ උන්වහන්සේ ඒ සරලව පරිවර්තනය කරලා සරලව කතා කරපු ධර්මය. එහෙමයි. උන්වහන්සේ ධර්මයට මසුරුන්නේ නැහැ. තමන් වහන්සේ විතරක් ඒ ධර්මයේ සරලව පැහැදිලි කරගෙන ඒක සංගවාගෙන හිටියේ නැහැ. ඒ ධර්මයේ තියෙන වටිනාකම දන්න නිසා, ධර්මයේ තියෙන අගය හඳුනාගත්ත නිසා ගුරුදේවයන් වහන්සේ ඒ ධර්මයේ අනිත් අයත් ඉගෙන ගන්නවා නම් කියලා මසුරු නැතුව ඒ ධර්මය දුන්නා. ඒ හැම දිනාට මේ ධර්මය ඉගෙන ගන්න පුළුවන් විදිහට ධර්මය දුන්නා. දැන් බලන්න පොත් පරිවර්තනය කරලා වේගින් පොත් ඒ පරිවර්තනය කරපු පොත් නිකුත් කළා. එහෙමයි. අනිත් අයට ඉක්මනට මේ දහම් පදේ ඉගෙන ගන්න. එහෙමයි ස්වාමීනි. එතකොට ගුරුවරුන්ගේ ස්වභාවය තමයි මහත්තයා මසුරු නැතුව ශිල්ප දෙනවා. මූසිලයාට උනත් ශිල්ප දෙනවා. එහෙමයි. දැන් මූසිලයා ඉගෙන ගන්න ආවට පස්සේ ගුත්තිල පඬිතුමා ළඟට ගුත්තිල ජාතකය කියව ගන්න පිංගතුනේ එහි තියෙනවා ගුත්තිල පඬිතුමා ළඟට මූසිල ආපු ගමන් ගුත්තිල පඬිතුමා කියන්නේ ලක්ෂණ ශාස්ත්‍රයේ දක්ෂ කෙනෙක්. ගුත්තිල පඬිතුමා අඳුනගත්ත කියනවා මේ මූසිලේ අසත්පුරුෂයා කියලා. එහෙමයි. හැබැයි හඳුනා ගත්තට ශිල්පේ ඉගෙන ගන්නට ආසා කරන නිසා මූසිලයාටත් ශිල්පෙ දුන්නා.
මූසිලයාට ශිල්ප දෙනකොට මේක මූසිලයා අසත්පුරුෂයා කියලා හැඟෙව්වේ නැහැ. එහෙමයි. ඇයි ගුරුවරයාගේ බලය තමයි මසුරු නැතුව ශිල්පය දීම. මසුරුකමක් නැතුව ශිල්පය සම්පූර්ණයෙන්ම දුන්නා. ගුරුවරුන්ගේ ස්වභාවය. ඇතැන් ගුරුවරුන්ට කෙලෙහි ගුණ දන්න ශිෂ්‍යයෝ ඒ කෙලෙහි ගුණේ සලකලා සත්කාර සම්මාන කරනවා. ඒ සත්කාර සම්මාන කරද්දී ගුරුවරයා උපේක්ෂාවෙන් ඉන්නවා. එහෙමයි. ඇතැම් ශිෂ්‍යයෝ ගුරුවරයාගෙන් ශිල්පේ අරගෙන ඒ ශිල්පේ ගත්ත ගුරුවරයාටම එරෙහි වෙනවා. ගුරුවරයාවත් මැඩගෙන යන්න හදනවා. එතකොටත් ගුරුවරයා උපේක්ෂාවෙන් ඉන්නවා. ඒ තමයි ගුරුවරු. ඒ නිසා තමයි මේ කියන්නේ තක්සලාවේ දොරටුව ළඟ සිටියා මතකයි. මූසිලයටත් ශිල්පෙ දීලා සත්පුරුෂයාටත් ශිල්පෙ දීලා ශිල්පයේ වටිනාකම විඳපු ශිල්පයේ රසය විඳපු ඔබ තක්සලාවේ දොරටුව ළඟ නිසල්මනේ හිටියා මතකයි කියනවා. ගුරුවරු ශිෂ්‍යයෙකුට ශිල්පය දෙන්නේ පැම් පොදක අපේක්ෂාවක් නැතුව. ඒ ශිෂ්‍යයාගෙන් වතුර පොදක්වත් අපේක්ෂා කරන්නේ නැතුව තමයි ගුරුවරයෙක් ශිල්පය දෙන්නේ. ඒ නිසා ගුරුවරු කියන ඒ උතුම් පිරිස හරියට අඳුන ගන්න ඕන. ඒකට මම හිතන්නේ ඒකට බොහෝ උපකාරී වෙන නිතර ගුරුවරුන්ව සිහිය නගා ගන්න උදව් වෙන මේ පැදිපෙලක් තමයි මහත්තයා මේ ගුරු ගීතය. 2000 වරක් සිත ලතවෙන්න එපා. අදහස් පහත් අය ළඟ නවතින්න එපා. අදහස් පහත් මිනිස්සු ළඟ ඉන්නවාද නැද්ද කියලා මේ 10 වරක් හිතින්න ඕනේ නැහැ කියනවා. අදහස් පහත් නම් යමෙක්ගේ ඒ අදහස් පහත් පුද්ගලයාව සැනකින් බැහැර කරලා දාන්න. වර්තමානයේ වුණත් අදහස් පහත් නීච පුද්ගලයෝ ඔබට දකින්න ලැබෙනවා. දකින්න ලැබෙද්දී මේ 10 වරක් හිතින්න ඕනේ නැහැ ඒකේ. සැනකින් බැහැර කරන්න. උදහස් සිතින් තනි තීරණ ගන්න එපා. ගුරු ඇසුරකට ආවට පස්සේ ඒ ගුරුවරයාගේ යම් කටයුතු වලදී හදිසි කෝප එන්න පුළුවන් ශිෂ්‍යයන්ට. මොකද ශිෂ්‍යයාට ගුරුවරයාගේ දැක්ම නැති නිසා. හැබැයි එහෙම වෙලාවක කවදාවත් ගුරුවරයාට එරෙහි වෙලා හදිසි තීරණ නම් ගන්න එපා කියනවා. නිදහස්කමින් ගුරු බස පෙරලන්න එපා. ගුරුවරයා ශිල්පේ දෙනවා. මසුරු නැතුව ශිල්පේ දෙනවා. මසුරු නැතුව ශිල්පේ දෙනකොට ඒ ශිල්පේ අරගෙන ගුරුවරයා ලබා දීලා තියෙන නිදහසින් අයුතු ප්‍රයෝජන නම් ගන්න එපා කියනවා. ගුරුවරයා ලබා දීලා තියෙන ඒ නිදහසින් අයුතු ප්‍රයෝජන ගන්න බාල වර්ගයේ මිනිස්සු බවට නම් පත් වෙන්න එපා කියනවා. රන් රිදී මැණික් මුතු ගොතමින් මාල මං බඳී කාගේ ගෙල බැන්දත් නූල පිම්මදී කියා කීවත් කොයි රාල කන්දිදී සෙවනේ ඉඳපන් ගුරුතාවල. බොහෝම ලස්සන පැදිපෙලක් මහත්තයා. මේකේ අදහස තමයි සාමාන්‍යයෙන් ඕනම මිනිස්සෙකුට වටිනාකමක් එකතු වෙනවා. රන් රිදී මැණික් මුතු වලින් මාල ගොතලා ඒ මාල පලඳපුවම. දැන් බලන්න රජෙක් රජුට සර්වාභරණ පලඳනවා. සර්වාභරණ පැලඳුවාට පස්සේ රජුරවන්ට මහා වටිනාකමක් එකතු වෙනවා. සර්වාභරණ ගැලවලා දැම්මට පස්සේ රජාද කියලාවත් අඳුනගන්න බෑ. එහෙමයි. එතකොට ආභරණ වලින් තමයි ඒ පුද්ගලයාට වටිනාකම එන්නේ. ආභරණ පැලඳුවොත් ඕනම කෙනෙකුට ආභරණ නිසා වටිනාකමක් එනවා. ඒ ආභරණ වල වටිනාකම තමන්ගේ ගතේ පැලඳු ආභරණ වල වටිනාකම සුදුසු තැන්වල පැලඳු ආභරණ වල වටිනාකම. ආන් ඒ වගේ තමයි කියනවා කෙනෙකුට හිතෙන්න පුළුවන් මට පිං මදි කියලා. අනිත් අය කියන්නත් පුළුවන් ඔබට පිං මදි කියලා. ඒව අහන්න එපා කියනවා. තමන්ගේ දියුණුව කැමති කෙනා ගුරුවරයා ළඟට වෙලා ඉන්න කියනවා. එහෙමයි. ගුරුවරයා නිසා තමයි ශිෂ්‍යයා බබලන්නේ. හරියට ආභරණ පෙළඳුවා වගේ. ගුරුවරයා නිසා තමයි ශිෂ්‍යයාට වටිනාකමක් ලැබෙන්නේ. ගුරුවරයා නිසා තමයි ශිෂ්‍යයා ලෝකයේ ඉදිරියේ පුද පූජාවන්ට ලක් වෙන්නේ. ගුරුවරයා තමයි එතෙන් අරගෙන යන්නේ. දැන් මේ සමාජයේ කීර්තිමත් චරිත ඉන්නවා. ඒ චරිත හැම එකක් පිටිපස්සෙම ගුරුවරයෙක් ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ඒ චරිත හැම එකක් පිටිපස්සෙම ගුරුවරයෙක් ඉන්නවා. උගත්තු ඉන්නවා. ඒ උගත්තු හැම කෙනෙක්ම පිටිපස්සේ ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයා තමයි එයා වෙතෙන් අරන් ගියේ.
වේවැල් පහරින් මිදෙන්ට හැකිනම් සිල්පෙට බැඳෙන්න. සත්සිය දහසක් වාරය කීවා මතකයි ඔබ කීවා මතකයි. ඒ තමයි ගුරුවරු අපේක්ෂා කරන දේ. වේවැල් පහරින් මිදෙන්න. ඒ කියන්නේ දඬුවමින් මිදෙන්න කැමති නම් සිල්පෙට බැඳෙන්න. ගුරුවරු කියලා කියන්නේ ශිල්පෙට බැඳුනේ නැත්තම් දඬුවම් කරනවා. මොකද ශිල්පෙට බැඳීමත් එක්ක තමයි මහත්තයා දියුණුව තියෙන්නේ. ගුරුවරුන්ගේ අවවාදයේ ස්වභාවය තමයි ගුරුවරු හැමතිස්සෙම වැරැද්ද අඩුපාඩුව පරිහානිකර කාරණේ දැක්ක ගමන් නිග්‍රහ කරනවා. ගුරුවරයා නිග්‍රහ කරන්නේ ඒක හැදෙනකම්. ගුරුවරයෙක් කවදාවත් මේ හරියට ඉන්නවට දඬුවම් කරන්නේ නැහැ නේ. එහෙමයි ස්වාමී. වැරද්දක් කරපු ගමන් වැරද්දට ගුරුවරයා දඬුවම් කරනවා. ඒ නිසා ගුරුවරුන්ගේ ස්වරයේ හැමතිස්සෙම තියෙනවා කියනවා වේවැල් පහරින් මිදෙන්න කැමති නම් ශිල්පෙට බැඳෙන්න. එහෙමයි. වේවැල් පහරින් මිදෙන්න මේ කැමති නම් වේවැල් පහර කන්නේ නැතුව ඉන්න කැමති නම් හරියට තමන්ගේ ජීවිතේ හසුරුව ගන්න. ආන් ඒක තමයි කියනවා ගුරුවරයාගෙන් එන ගුරු ස්වරය. මේක තමයි ගුරු ගීතය. ඉතින් ඒ පින්වත් ස්වාමීන් වහන්සේ විසින්ම ඒ පද බඳින ලද ඒ ගීතවල තවත් ගීත කිහිපයක් අපි සකස් කළා ශ්‍රද්ධා රූපවාහිනී නිෂ්පාදනයක් විදිහටම. එයත් ගායනය කරන්නේ සංගීතවේදී සමන් ලෙනින් මහතා. සංගීතය සකස් කළේ නදීශංග සඳරුවන් තේනුක රත්නවීර කියන දෙදෙනා. එය අපි හැඳින්නුවේ කන්දිදී සෙවනේ ඉඳපන් ගුරු තාල. දැන් පින්වතුන්ලා අහන්නේ ඒ ගුරු තාල. අපි ඒක ශ්‍රවණය කරමු. නොවැඳ ගෙදරින් පිට වෙන්න එපා. පියපා නොවැඳ පිය උරුමය ගන්න එපා. සිරිපා නොවැඳ මිනිපුරයෙන් එන්න එපා. පුරුපා නොවැඳ ශිල්පය නම් ගන්න එපා. කන්කලු වීනාව පරදන නාදයකි. රන්සිලු පැහැය පාරදන සොඳ කීදයකි. ගුරු සිසු ඇසුර කාටත් ප්‍රිය සාදයකි. රාගෙත් දිවිය සාරු කළ ගුරු ගීතයකි. නෙතින් බලා උරන වෙලා සිතින් සීනාසීමගෙනා අතින් ශිල්ප පොවන කෙනා මනින්න බෑමයි. මනින්න බෑමයි. කන්ට දුන් අතම ආපසු හපන එකා. බොන්ට දුන් කලේ කිඹුලන් දකින එකා.
ඉඩලද විගස ගුරුවරයට රවන එකා ඉපදුන කුසට ගරහන අවජාත එකා වානෙන් වතුර ආවත් වැසි කලපිටට මුනෙන් සිනා රැලි නැඟුවත් රටවාටට දීමෙන් ශිල්ප කළ උපකාරය සතට හීනෙන් හිතානෑ දුදනන් කුරුපුදට කම් සැපයකිදී ගුරුවරයෙක් නැති ලෝකය දුකට මූල තමයි දුකට මූල තමයි මව්පා නොවැද ගෙදරින් පිට වෙන්න එපා. පියපා නොවැද පිය උරුමය ගන්න එපා. සිරිපා නොවැද මිනිපුරයෙන් යන්න එපා. ගුරුපා නොවැද ශිල්පය නම් ගන්න එපා. අම්මාගේ පාය වඳින්නේ නැතුව ගෙදරින් එළියට බහින්න එපා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒක ගුණ සම්පන්න දරුවෙක් විසින් තමන්ගේ ජීවිතේ පුරුදු කරගත යුතු දෙයක්. මව්ගේ පියාගේ පා වැඳලා ගෙදරින් එළියට යන එක. ඒකෙන් තමයි ගුණයක් වැඩෙන්නේ. එතකොට අපේ ජීවිතේ මහත්තයා වටිනාම දේනේ ගුණ වඩන එක. එහෙමයි. ගුණ වඩනු කැමැත්තෙක් මව්පියන්ගේ පා වැඳලා තමයි එයා ගෙදරින් එළියට බහින්න ඕන. පියපා නොවැද පිය උරුමේ ගන්න එපා. පියාගේ උරුමේ පියාගෙන් තමන්ට ලැබෙන උරුමේ ගන්නකොට කවදාවත් පියාගේ පායුග වඳින්නේ නැතුව ඒක ගන්න එපා කියලා. එහෙමයි ස්වාමීනි. සිරිපා නොවැද මිනිපුරයෙන් එන්න එපා. මිනිපුරය කියලා කිව්වේ මිනිපුර. මිනිපුරය කියලා කිව්වේ රත්නපුරේ. එහෙමයි. එතකොට මිනිපුරය කියලා කිව්වේ මහත්තයා අපේ ශාස්ත්‍රුන් වහන්සේ සමනොල ගිරිහිස උතුම් ශ්‍රීපාද පත්මේ තියෙනකොට මැණික් වරුසා ඇදහැළුණනේ. එහෙමයි. ඒ මැණික් වරුසා ඇදහැලිලා මේ ලංකා භූමියේ ඒ මැණික් වරුසා ඇදහැලිච්ච ප්‍රදේශය ඒ කාලේ හැඳින්වුවේ මිනිපුර. මැණික් වලින් පිරිච්ච පුරය කියලා. එහෙමයි. ඒ නිසා රත්නපුරේ අදටත් මැණික් තියෙනවානේ. එහෙමයි. එතකොට මේ මිනිපුරයට ගියා නම් රත්නපුරයට ගියපු කෙනෙක් උතුම් ශ්‍රීපාද පද්මේ වඳින්නේ නැතුව එන්න එපා කියනවා. එහෙමයි. ඒකදේශ මේ රත්නපුරේ තියෙන වටිනාම දේ තමයි ශ්‍රීපාද පද්මේ. මේ මැණික් අතර ස්වාමීනි වටිනා මැණික් අතරේ තියෙන සුපූජනීය මාණික්ක නේද? ගුරුපා නොවැද ශිල්පය නම් ගන්න එපා. ආන් ඒ වගේමයි ගුරුවරයාගේ පායුග වඳින්නේ නැතුව. පායුග වඳිනවා කියන එකේ අදහස ගුරුවරයාට සත්කාර කරන්නේ නැතුව, ගුරුවරයාට සම්මාන කරන්නේ නැතුව, ගුරුවරයාට උපහාර දක්වන්නේ නැතුව, ගුරු දේවයන්ගේ ගුණ සිහි කරන්නේ නැතුව ශිල්පි නම් ගන්න එපා කියනවා. එහෙමයි. ශිල්පය Tamanට yaadෙන්නේ, ශිල්පය Tamanට පිහිටන්නේ මහත්තයා ගුරුවරයා පුදමින් ඒ ශිල්පි ගත්තොත්. එහෙමයි. නැත්නම් ඒ ශිල්පෙට Taman ණයයි ගත්ත ශිල්පෙට. එහෙමයි. කොහොමත් ශිල්පේ දීපු ගුරුවරයාට ණයබර ගෙවලා කෙලවරක් කරන්න බෑ. අඩුතරමේ ඒ ශිල්පේ දීපු ගුරුවරයාව ගෞරවයෙන් සිහි කර කර පුදන්න. ඒකෙන් තමයි තමන්ගේ ජීවිතේට ගුණයක් රැස් වෙන්නේ. ඇත්තටම මේ ගැන කතා කරනකොට මහත්තයා මෑත කාලීනව
ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ඊටාම නිර්මලව හිත පහදින විදිහෙන් මේ ලංකා භූමියේ මිනිස්සයාට කියා දීලා. එහෙමයි ස්වාමීනි. ලංකා භූමියේ මිනිස්සයාට තේරෙන භාෂාව වන සිංහල භාෂාවෙන් මේ ධර්මයේ පරිවර්තනය කරලා ඒ දහම් පදේ කියා දුන්නේ අපේ ගුරු දෙවියන් වහන්සේ. එහෙමයි. මෑත කාලීනව මේ මනුස්ස වර්ගයාගේ ජීවිතේ යහපත පිණිස හේතු වෙන උදාර ගුණවන ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ උතුම් සේක බල ධර්ම උපදව ගන්න සියලු පසුබිම ගුරු දෙවියන් වහන්සේ නිර්මාණය කළා. එතකොට ඒ ගුරුවරයා නිර්මාණය කරපු පසුබිමින් යම් දෙයක් ගන්නවා නම් ගුරුවරයා පුදමින්මයි ඒ කළ යුත්තේ. ගුරුවරයා පුදමින්මයි. කන්කලු වීණාව පරදන නාදයකි. ගුරුවරයාගේ අවවාදය කියලා කියන්නේ කන්කලු වීණාවේ නාදය පරදන තරම් සුන්දර අවවාදයක්. සුන්දර හඬක්. එහෙමයි. කන්කලු වීණා නාදයකට සිත නිවේවි. කන්කලු වීණා නාදයක් කෙනෙක් අහගෙන හිටියොත් සිත නිවේවි. දැන් ගුත්තිල පඬිතුමාගේ වීණා නාදය වර්ණනා කරනකොට කියනවා මේ ඒ වීණා නාදය අහගෙන ඉද්දී රජුගේ සේනාවේ ආයුධ අතහැරුණා කියනවා. ඒ තරම් මිහිරි. අශ්වයෝ කන් සොලවන්නේ නැතුව අහන් හිටිය කියනවා. තනකොළ කන සත්තු මේ තනකොළ හපනකොට ඒ හඬට මේ වීණා හඬ නැසී යාවි කියලා තනකොළ කන එක නවත්තලා අහගෙන හිටිය කියනවා. ගොදුරු පස්සේ පන්නාගෙන යන සත්තු ගොදුරු පස්සේ පැන්නිල්ල නවත්තලා වීණා නාදයට කන් දුන්නා කියනවා. එතකොට වීණා නාදයකට පුළුවන් මහත්තයා හිතක් නිවන්න. වීණා නාදයට වඩා අතිශයින්ම උතුම් ගුරුවරයාගේ අවවාදේ. මොකද ගුරුවරයාගේ අවවාදේ ජීවිතේටම යහපත සලසනවා. එහෙමයි. ඒ අවවාදේ සමහර විට මේ යම් රළු වචන වලින් එන්න පුළුවන්. ටිකක් අහන්න කර්කස වචන වලින් එන්න පුළුවන්. එහෙම එන්න පුළුවන්. නමුත් එය කන්කලු වීණා නාදයට පරදන ස්වරයක්. හේතුව මොකද මහත්තයා? ගුරුවරුන්ගේ වචනවල හැමතිස්සෙම තියෙනවා ගුරු ස්වරය. ගුරුවරුන්ගේ වචනවල ගුරු ස්වරය ගැබ්බෙලා තියෙනවා. ගුරු ස්වරය කියලා කියන්නේ මොකද්ද? ගුරු ස්වරය කියලා කියන්නේ අනුකම්පාව. එහෙමයි ස්වාමීනි. ගුරුවරුන්ගේ වචන කතා කිරීම තුළ සම්පූර්ණයෙන්ම තියෙන මහත්තයා අනුකම්පාව. මේ ලෝකයට පහළ වෙච්ච අසහාය ගුරු දේවයන් වහන්සේ අපගේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ එක අවස්ථාවක අබේරාජ කුමාරයා අහපු ප්‍රශ්නයකට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන පිළිතුරක් දුන්නා මහත්තයා. බුදුරජාණන් වහන්සේ වදාලා අබේරාජ කුමාරය තථාගතයන් වහන්සේගේ වචන කතා කිරීම මෙබඳුයි. තථාගතයන් වහන්සේ වචන කතා කරන්නේම සත්‍යයක්. සිද්ධ වෙච්චි දෙයක්. සත්‍ය වූ සිදු වුණු අර්ථවත් දෙයක් තථාගතයන් වහන්සේ හැම කල්හි කතා කරනවා. මිනිස්සු අහන්න කැමති වුණත් මිනිස්සු අහන්න අකමැති වුණා. අහන්න කැමති වුණත් අකමැති වුණත් බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ සත්‍ය වූ සිදු වුණු අර්ථවත් දෙයක්. හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේට මේ සත්‍යය කෙරෙහි අනුකම්පාව තියෙනවා. ඒ අනුකම්පාව මුල් කරගෙන තමයි ශාස්ත්‍රඥ වහන්සේ ඒ අසහාය ගුරුදේවයන් වහන්සේ තුන් ලෝකයටම ධර්මයේ දේශනා කළේ. එතන තිබුණේ උතුම් ගුරුස්වරය. එහෙමයි ස්වාමීනි. මේ ලංකා භූමියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ අරගෙන වැඩම කරපු අපගේ ආදි ගුරුදේවයන් වහන්සේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියට වැඩම කරලා පළවෙනියටම රජුරවන්ට තමන් වහන්සේව හඳුන්වා දුන්නා. සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවකා තවේව අනුකම්පාය ජම්බුදීපායිදාගතා. එතකොට අපේ ආදි ගුරු දේවෝත්තම මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ ගුරු ස්වරය තිබුණා අනුකම්පාව. හැබැයි ගුරුවරු සියලු දෙනාගේ තියෙන මහත්ය ඒ ගුරු ස්වරය අනුකම්පාව. අනුකම්පාවෙන් ගුරුවරු ඒ පවසන වචනය කන්කලු වීණාවේ නාදය පරදවනවා. රන්සිලු පැහැය පරදන සොඳ කී දෙයකි. ගුරුවරයා කතා කරන වචනේ ජීවිතයට යහපත හදන හොඳ දෙයක්මයි. ඒ වචනය මේ රන් සිලුවක පැහැයත් පරදනවා කියනවා. රන් සිලුවක් වටිනවා.
නමුත් ගුරුවරයාගේ වචනේ රන් සිලුවටත් වඩා වටිනවා. එහෙමයි. ගුරු සිසු ඇසුර කාටත් ප්‍රිය සාදයකි කාගෙත් දිවිය සරු කළ ගුරු ගීතයකි. ගුරු සිසු ආශ්‍රය තියෙනවා නම් ගුරු සිසු ආශ්‍රය කියන එක කොහොමද පින්වතුනි පවතින්නේ? ගුරු සිසු ඇසුර සම්පූර්ණයෙන් පවතින්නේ ගුරුවරයාට තියෙන ගෞරවය මත. ගුරුවරයා ශිෂ්‍යයාට අනුකම්පා කරනවා. ශිෂ්‍යයා ගුරුවරයාව හඳුනාගෙන ගුරුවරයාට ගරු සත්කාර දක්වනවා නම් ගුරුවරයා හඳුනගෙන ඉන්නවා නම් එතන තියෙනවා ගුරු සිසු සම්බන්ධය. එහෙමයි. ගුරු සිසු සම්බන්ධය කියලා කියන්නේ හැබෑවටම ප්‍රිය සාදයක් කියනවා. ප්‍රිය සාදය කියන එක පින්වතුනි ප්‍රිය සාදයක් සංවිධානය කරාම ඒ ප්‍රිය සාදේ හැමදේම හිතට ප්‍රිය උපදින දේවල්. ප්‍රිය සාදට ගියාම හැම පැත්තේම ප්‍රියජනක දේම තියෙනවා. හරියට ගුරු සිසු සම්බන්ධය සිද්ධ වුණා නම් ජීවිතේම ප්‍රිය සාදයක්. එහෙමයි. හරි ගුරුවරයෙක් හම්බෙලා ඒ ගුරුවරයාගේ ඇසුරට පත් වුණා නම් කෙනෙක් මහත්තයා ජීවිතේම ප්‍රිය සාදයක්. එහෙමයි. ජීවිතේම ප්‍රිය සාදයක්. කාගේ දිවිය සරු කළ ගුරු ගීතයකි. හැමෝගෙම දිවිය සරු වෙනවා ගුරුවරයාගේ ගීතයට සම්බන්ධ වුණොත්. ගුරුවරයාගේ අවවාදයට සම්බන්ධ වුණොත් ඒ ජීවිතේ සරු වෙනවාමයි. ඒ ජීවිතේ සරු වෙනවාමයි. netin බලා උරන වෙලා සිතින් සිනාසීමගෙන අතින් සිල්ප පොවන කෙනා මනින්න බෑමයි. ගුරුවරයා netin බලා උරන වෙලා ගුරුවරයා දිහා බලනකොට ගුරුවරයාව බාහිරට පේන්න පුළුවන් නිකන් අපි දිහා සැරට බලාගෙන ඉන්නවා වගේ. ගුරුවරයා සමහරවිට හිනහා වෙලා බලන්නේ නැති වෙන්න පුළුවන්. එහෙමයි. සැර බැල්මක් ටිකක් තද බැල්මක් උරණ වූ ස්වභාවයක බැල්මක් ගුරුවරයාගේ තියෙන්න පුළුවන්. හැබැයි උරණ වූ බැල්මකින් බැලුවත් ගුරුදේවයන්ගේ හදවතේ තියෙන්නේ සිතින් සිනාසීම. ශිෂ්‍යයාගේ දියුණුව දැකලා හදවතින් සිනාසෙනවා. ශිෂ්‍යයා ඉස්සරහට යනවා දැකලා ගුරුවරයා හදවතින් සිනාසෙනවා. ශිෂ්‍යෝ ලෝකයේ ඉස්සරහා බබලනවා බලබලා ගුරුදේවයන් හදවතින් සිනාසෙනවා. නමුත් ඒ හදවතින් වෙන සිනහව ගුරුදේවයන් මූණෙන් පෙන්වන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි හදවතින් ගුරුදේවයන් සිනහසෙනවා. අතින් සිල්ප පොවන කෙනා. ඒ ගුරුදේවයන් තමයි ජීවිතේ ජය ගැනීම පිණිස ජීවිතේ යහපත පිණිස හේතු වෙන සියලු ශිල්පේ පොවන්නේ. ඉතින් එබඳු ගුරුවරයා එබඳු ගුරුදේවයන් කොහොමනම් මනින්ටද? ඒ හින්දා තමයි කිව්වේ netin බලා උරන වෙලා සිතින් සිනාසීම ගෙන අතින් සිල්ප පොවන කෙනා මනින්ට බෑමයි. ගුරුවරයා මනින්ට බෑ. හැබැයි ඒ මනින්ට බැරි ගුරුවරයා කෙරෙහිත් අසත්පුරුෂ තැනැත්තා ගුණ හඳුනන්නේ නැති තැනැත්තා බොහොම ලාමක විදිහට කටයුතු කරනවා. තමන්ගේම ගුණ වනස ගන්නවා. කන්ට දුම් අතම ආපහු හපන එක බොන්ට දුම් කලේ කිඹුලන් දකින එක ඉඩ ලද විලස ගුරුවරයාට රවණ එක ඉපදුන කුසට ගරහන අවජාත එක. එබඳු පුද්ගලයා ගැන කියන්නේ මේ. කන්ට දුම් අතම ආපහු හපන එක. යම් අතක් අපිට කෑම ටිකක් දෙනවා නම් අපේ ජීවිතේ පෝෂණය කරන්න රකින්න තමයි ඒ කෑම ටික දුන්නේ. යම් පුද්ගලෙක් මහත්තයා ඒ කණ්ඩ දීපු අතම හපනවනම් එහෙමයි ස්වාමීනි. ඒ මහා අධමෙක් නේද? එහෙමයි. ඒ මහා අධමෙක් දුර්ගුණ ඇති පුද්ගලෙක්. කණ්ඩ දුම් අතම ආපහු හපන පුද්ගලයා. බොන්ට දුම් කලේ කිඹුලන් දකිනගෙන තමන්ගේ පිපාසය සංසිඳව ගන්න වතුර කලයක් දෙනවා. මේක අරගෙන පිපාසය සංසිඳවා ගනින් කියලා. එහෙමයි. අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි කියනවා ඒ කලිත් කිඹුල් හොයනවා. ඒ කලිත් කිඹුල් හොයනවා අසත්පුරුෂ දුර්ජනයා අධමයා. එහෙමයි. ඉතින් ඒවා වර්තමානයේ ලෝකයේ දිහත් බැලුවත් පේනවා මහත්තයා. බහූල කොට ස්වාමීනි වර්තමානයේ. බහූල කොට පේන්න තියෙනවා මේ ලංකා භූමියේ. එහෙමයි. මොකද අපේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මෑත කාලීනව බුදුරජාන් වහන්සේගේ සුන්දර සද්ධර්මයේ මේ මනුස්ස වර්ගයට ඉගෙන ගන්න අවකාශය හැදුවානේ. එහෙමයි ස්වාමීනි.
ඒ හදපු ධර්මය ඒ දහම්පද සරලව ඉගෙන ගන්නට සලසාපු එකම මුල් කරගෙන නොයෙක් ඒවා හදන හැටි බලන්න. එහෙමයි. නොයෙක් අභූත දේ හදන හැටි. හරියට බොණ්ඩ දීපු කලේ කිඹුල් හොයනවා වගේ. එහෙමයි. ඉඩලද විලස ගුරුවරයාට රවණ එක. ඉඩක් බලාගෙන ඉන්නවා ගුරුවරයාට රවන්න. ඒ ඔක්කොම දීපු ගුරුවරයාට රවන්න ඉඩක් බලාගෙන ඉන්නවා. ඒ එහෙම පුද්ගලයාට කියන්න තියෙන්නේ ඉපදුන කුසටත් ගරහන අවජාතකයා කියලා. ගුරුවරයාට යමෙක් රවනවා නම් ගුරුවරයාගේ ගුණේ හඳුනන්නේ නැත්නම් ඒ පුද්ගලයාට කියන්න තියෙන්නේ ඉපදුන කුසටත් ගරහන අවජාතක පුද්ගලයෙක් හරියට කණ්ඩ දීපු අතත් හපන බොණ්ඩ දීපු පැංකලේ කිඹුල්ලුත් හොයන જાතියේ කෙනෙක්. එහෙමයි ස්වාමීනි. වානෙන් වතුර ආවත් වැසිකල පිටට මූණෙන් සිලා රැලි නැගුවත් රට වටට දීමෙන් ශිල්ප කළ උපකාරය සතට සීනෙන් සිතා නෑ දුදනන් ගුරු පුදට. යම් කෙනෙකුගේ ජීවිතේ තියෙන්න පුළුවන් වානෙන් වතුර ආවත් වැසිකල පිටට කියලා කිව්වේ ලාභ සත්කාර ආදීන් පිරී ඉතිරී යන ජීවිතයක් තියෙන්න පුළුවන්. අපි කියනවානේ මේ වැහි කාලෙට වැව් වාන් දානවා කියලා. වතුර වැඩි වුණාම වාන් දානවා. කෙනෙකුගේ ජීවිතේ තියෙන්න පුළුවන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ධන සම්පත් මේ වාන් දැම්ම වගේ පිටාර ගලන. මූණෙන් සිනා රැලි නැගුවත් රට වටට මුළු ලෝකෙටම දත් විලිස්සාගෙන hina වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් කියනවා. හැබැයි දුර්ජනයාගේ ස්වභාවය තමයි කියනවා මේ ශිල්ප දීලා Tamanට උපකාර කරපු ගුරුවරයාගේ ගුණය හීනෙන්වත් හිතලා නැහැ කියනවා. එහෙමයි. ඉතින් මේවා අහන්න ලැබීම මහත්තයා වාසනාවක් මේ දුර්ලභ මනුස්ස ජීවිතේ අපිට මේ දේවල් අහන්න ලැබීම. මොකද අපේ ළඟ තියෙන්න පුළුවන් මේ දුර්ගුණ. එහෙමයි ස්වාමීනි. අපේ ළඟ මේ දුර්ගුණ තියෙනවා නම් මේ දේ ඇහුවාට පස්සෙවත් හදාගන්න. මේ දේ ඇහුවාට පස්සෙවත් අපි හදාගන්න පටන් ගන්න ඕන. එහෙනම් මං ඒ කාණ්ඩෙට වැටෙන්නේ මං ගුරුවරයාගේ ගුණ සිහි කරන කෙනෙක් වෙනවා කියලා නේ. එහෙමයි ස්වාමීනි. මේකේ අවසාන පද පෙළ මේ විදිහට සඳහන් වෙන්නේ සත්සියවස් ආයු ලැබී සිටියත් කම් සැපයේ කිඳී ගුරුවරයෙක් නැති ලෝකය දුකට මුල තමයි. කෙනෙකුට දීර්ඝ ආයුෂ තිබුණත් අර වගේ ලාභ සත්කාර ආදිය පිටාර ගලගලා දීර්ඝ ආයුෂ ලැබියත් කම් සැපේ කිඳීගෙන සැපසී ජීවිතේ ගත කළත් ගුරුවරයෙක් නැත්තම් ඒ ජීවිතේ දුකටමයි මුල. මේක ඇත්තම මහත්තයා අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ පැහැදිලිව සඳහන් වෙන කාරණාවක්. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ ස්වයංභූ ඥානයෙන් ශ්‍රී සද්ධර්මය අවබෝධ කළානේ. ධර්මය අවබෝධ කරාට පස්සේ ඒ මහා කාරුණික තුන්ලෝකාග්‍ර අපගේ බුදුරජාණන් වහන්සේ කල්පනා කළා පුද සත්කාර කරගෙන වාසය කරන්නට ගුරුවරයෙක් නැති එක දුකක්. බලන්න සත්පුරුෂයන්ගේ ලෝකයේ ස්වභාවය නේ මහත්තයා. එහෙමයි. සාමාන්‍ය අසත්පුරුෂයාගේ ස්වභාවය තමන් පිදුමන් ලබන්නට කැමති. තමන්ට සත්කාර කරනවාට ආසයි. තමන්ට ලකුණු ලැබෙනවාට කැමති. තමන් මුදුනා වෙනවාට කැමති අසත්පුරුෂයා. ඒක තමයි දුදනාගේ ස්වභාවය අසත්පුරුෂයාගේ ස්වභාවය. නමුත් සද්ගුණයෙන් පෝෂණය වෙච්චි තැන හැමතිස්සෙම පුදන්න ගුරුවරයෙක් පුද සත්කාර කරගෙන වාසය කරන්න කෙනෙක් අවවාද අනුශාසනා මඟ පෙන්වීම ලබා ගන්නට කෙනෙක් සත්කාර සම්මාන කරමින් වාසය කරන්න කෙනෙක් වෙනවා. ඉතින් අපගේ මහා කාරුණික ශාස්ත්‍රඥ වහන්සේ ධර්මය අවබෝධ කරලා කල්පනා කළා ගුරුවරයෙක් නැතිව වාසය කරන එක දුකක්. මං කවරෙක්ද ගුරුවරයෙක් විදිහට මගේ ගුරුදේවයන් විදිහට පුද පුදා වාසය කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කල්පනා කළා තමන් වහන්සේට වඩා ගුණයෙන් වැඩි කෙනෙක් තමන් වහන්සේට වඩා ගුණයෙන් පෝෂණය වෙච්ච කෙනෙක් ඉන්නවාද සත්කාර කරමින් වාසය කරන්න. බුදුරජාණන් වහන්සේ නුවණින් විමසලා බලනකොට තමන් වහන්සේට වඩා සීලයෙන්වත් සමාධියෙන්වත් ප්‍රඥාවෙන්වත් විමුක්තියෙන්වත් විමුක්ති ඥාන දර්ශනයෙන්වත් වැඩි කෙනෙක් තබා සමාන කෙනෙක්වත්
මේ තුන් ලෝකෙම හොයාගන්න හිටියේ නෑ. අවසානයේ බුදුරජාණන් වහන්සේ ගුරුවරයා විදිහට තෝරගත්තා. ධර්මය. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා එසේනම් මම මා අවබෝධ කරපු ධර්මයටම පුද සත්කාර කරමින් සම්මාන කරමින් වාසය කරන්නේ නෙමෙයි. ඒ තමයි අපි සරණ ගියපු අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කළේ යම් ධර්මයක් අවබෝධ කරගෙනද යම් ධර්මයක් විසින්ද බුදුරජාණන් වහන්සේට ඒ උතුම් ශ්‍රී සම්බෝධිය ලබා දුන්නේ ඒ ධර්මයටම ශාස්ත්‍රුන් වහන්සේ සත්කාර කරනවා සම්මාන කරනවා කියලා තීරණය කළා. ඉතින් මහත්තයා මේ කරුණු කාරණා අපි අද දවසේ මේ ධම්සභා මණ්ඩපයේදී ඉගෙන ගත්ත කරුණු කාරණා මා හිතනවා අපි හැමදෙනාම අපේ ජීවිතවලට ගලපා ගත යුතු දේවල් සමහරවිට අපේ ගාව යම් යම් අඩුපාඩු තිබුණා නම් ඒ අඩුපාඩු සකස් කරගන්න හොඳ අවස්ථාවක් මේ අවස්ථාව. ඒ නිසා මේ කාරණා හොඳට පින්වතුනි සිහිපත් කරගන්න. අපිට අපේ ජීවිතේ අපේ අඳුරු ජීවිතේ එළිය කරගන්න උපකාර කරපු මඩදියක් වගේ තිබුණු අපේ ජීවිතේ නිල් දියක් බවට පත් කරගන්න උපකාර කරපු ගුරුවරු සිහි කරන්න. ඒ ගුරුවරුන් පුදන්න ගුරුවරුන් කරපු උපකාරය ගැන අඩු තරමේ හදවතින් සිහි කරන්න මට මෙහෙම උදව් කළා. මට මෙහෙම උදව් කළා. මාව මෙතෙන්ට අරගෙන ඉද්දි මෙහෙම උදව් කළා කියලා. එහෙම ගුරුවරු සිහි කරගෙන එනකොට අපි හැම දිනාට මේ අනිවාර්යයෙන්ම සිහි කළ යුතු ගුරුවරයෙක් තමයි ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ අපට කියා දීපු ගුරුවරයා. ඒ ගුරුවරයා තමයි ලෝකේ අපේ ජීවිතේ අපට උතුම්ම ගුරුවරයා. එහෙමයි ස්වාමීනි. ඒ හේතුව බුදු කෙනෙක්ගේ අමෘතයක් වූ ධර්මය යම් කිසි කෙනෙක් කියා දෙනවා නම් ඒ කියා දෙන කෙනා නිසා තමයි තෙරුවන් සරණ අපට ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කිසි කෙනෙක් නිසා තව කෙනෙක් තෙරුවන් සරණ ලැබුවා නම් ඒ තෙරුවන් සරණ දීපු කෙනාට කෙලෙහි ගුණ සලකා නිමා කළ නොහැක්කේය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ යමෙක් අපිට කියා දුන්නා නම් ඒ කියා දීපු කෙනා නිසා තමයි අපි සීලයක් ගැන ඉගෙන ගත්තේ. ඒ කියා දීපු කෙනා නිසා තමයි අපි චතුරාර්ය සත්‍ය ධර්මය ඉගෙන ගත්තේ. ඒ කියා දීපු කෙනා නිසා තමයි අපි මේ දීර්ඝ සසර ගමනක සත්‍ය කතාව ඉගෙන ගත්තේ. ඒ කියා දීපු කෙනා නිසා තමයි සංසාර ගමනින් එතර වීම පිණිස පවතින සොඳුරු ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අපි ඉගෙන ගත්තේ. මාර්ගඵල ගැන අපි ඉගෙන ගත්තේ. මේ හැමදේම ඒ එකම එක කෙනා නිසා. ඒ නිසා ඒ ගුරු දේවයන්ව අපි අනිවාර්යයෙන්ම සිහි කරන්න ඕන. ඒ ගුරු දේවයන්ව පුදන්න ඕන. ඒ නිසා මේ කරුණු කාරණා සිහි කරගෙන අපි හැම දිනාට ගුරුවරයාගේ ගුණ දන්නා බව ගුරුවරයාගේ ගුණ සිහි කරනා බව කියන උතුම් ගුණය ඇති කරගන්නට වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාව අද දවසේ ධම්සභා මණ්ඩපයේදී අපි එකතු කරගනිමු. ස්වාමීනි අපට අවසර ලැබේවා. ඉතින් බොහෝ අර්ථයෙන් අපට ආවාස සිදු කොට වදාළ ගුරු ගීතයේ ප්‍රමුඛ ස්ථානය තබාගෙන ස්වාමීනි අපි විරාමයේ පිණිස අවසරය සූදානම් කරගන්න අවස්ථාව ලබා ගන්නවා. ඉතින් ඔබේ හෘද සාක්ෂිය මේ මොහොතේ අපට නිශ්චිතවම අනුමාන කළ හැකි. අපේ ජීවිත සකස් කළ ආදරණීය ගුරුවරුන් වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා කියලා අපි දන්නවා. ඉතින් මේ ගේය පද සංකල්පනාව අපේ ගීත සාහිත්‍යයට එකතු වුණු ගුරු සිසු අතර සම්බන්ධය මනාව යලි ඉස්මතු කරවලා අපි ඇස්සරවල පෙන්නවා කියලා ඔබ හිතනවා කියලා අපි හිතනවා. ඉතින් මෑත ඉතිහාසයේ යුග මෙහෙවර නිම කරන සසුන වෙත අපව ආදරයෙන් කැඳවන අප හැමදෙනාගේම ගුරු දේවෝත්තම පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ අයුරින් අපි හැමදෙනාම මේ මොහොතේ වන්දනමාන කරගනිමු. අප හැමදෙනාගේම নমස්කාරය අපගේ ගුරු දෙවිඳුන් උදෙසා සිදු වේවා. දැන් අපි විරාමය ලබා ගන්නවා.
විරාමෙන් පස්සේදී අපි නැවතත් දම්සභා මණ්ඩපය ඔබට සමීප කරමින් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රද්ධා ලක්කිරු අන්තර්ජාල සජීව අවකාශය ඔස්සේ යලි මුණ ගැහෙනවා. ඉතින් මෙතෙන් සිට මහා සංඝරත්නයේ අවසරයෙන් ආශිර්වාදයෙන් අපි ඔබේ දහම් ගැටලු සඳහා අවස්ථාව උදා කර දෙන්න සූදානම් වෙනවා. 0112 548 400 ඔස්සේ ඔබට කතා බහ කරන්න පුළුවන්. ඒත් එක්කම අපි සදැහැති දායකත්වයත් සිහිපත් කරගන්නවා. ඩුබායිහි පදිංචි පින්වත් නිල්මිනී විජේසිංහ දියණිය ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනා අද සදැහැති දායකත්වය දරනවා. එහෙමනම් ඔබේ දහම් ගැටලුව අපිට ලබා දෙන්න කියලා ආරාධනා කරනවා. 0112 548 400 අපි දුරකථනය වෙත යමු යන්න සූදානම්. ගම්පොළට අපි යන්නේ. තෙරුවන් සරණයි පින්වත් ඔබට. නමෝ බුද්දාය. නමෝ බුද්දාය. ස්වාමීන් වහන්සේ මේ කොරෝනා සමයේ අපේ ගෙදර සමාජිකයන් 5 දෙනෙක් ඉන්නවා. අපි 4 දෙනෙක් සිල් සමාදන් වෙනවා. අම්මට සිල් සමාදන් වෙන්න වෙන්නේ නැහැ. ගෙදර සිල් සමාදන් වෙද්දී මොකද අපිට දාන හදන්න ඕන නිසා දාන පිළියෙල කරන්න ඕන නිසා ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ මට තියෙන ගැටලුව තමයි සමාජිකයන් 5 දෙනාටම සිල් සමාදන් වෙන්න පුළුවන් විදිහට අපි මේ පරිසරය සකස් කරගන්නේ කොහොමද? පෙරවන් සරණයි. නමෝ බුද්දාය. පින්වත් ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි ඔබට. අවසරයි ස්වාමී. ඒකට නම් ඉතින් පවුලේ පිරිස තම තමන් පිරිස එකතු වෙලා කතා කරලා යම් උපක්‍රමයක් යොදා ගන්න ඕන නේද? එහෙමයි ස්වාමීනි. ඒ ඉතින් සීල් සමාදන් ඉන්නවා කියන කාරණේදී දැන් පවුලේ හැමදෙනාම එකට සීල් සමාදන් මම හිතන්නේ මේ කොරෝනා සමය නිසා එක දිගට සීල් සමාදන් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ගෙදර ඉන්න නිසා සමහර වෙලාවට ස්වාමීන් එහෙම ගෙදර ඉන්නකොට මහත්තයා එක දිගට සීල් සමාදන් වෙලා පිරිස කැමති නම් එහෙම සිල්පද ආරක්ෂා කරගෙන ඉන්න. එහෙමයි. ඉතින් මේ හැම දිනාට ඒ කියන්නේ නිවසේ ඉන්න දැන් ඔය දුවක්නේ කතා කළේ. එහෙමයි. එතකොට දුවටත් පුළුවන් මේ අම්මගේ කටයුතු වලට ටිකක් උදව් වෙන්න. උදව් පදව් වෙන්න තවත් ලං වෙලා. එතකොට යම් පුංචි කාලයක් ඒ වෙනුවෙන් කැප කරන්න වෙයි. හැබැයි එතකොට දෙන්නාටම ඒ සිල්පදේ ආරක්ෂා කර ගැනීම පිණිස අර ඉක්මනින් වෙන පිහින කටයුතු අවසන් කරලා ඇත්තටම ලේසි දැන් සිල්පද ආරක්ෂා කරනවා කියලා කියන්නේ උපෝසත සිල් ආරක්ෂා කරනවා කියලා කියන්නේ මහත්තයා. එහෙමයි. හවස් කාලේ විකාල භෝජනෙන් වැළකීලානේ. ඒකට ඉතින් උයන එකක් උයා ගන්න ඕනේ උදේවරුවට විතරයි. ඉතින් කරදරයක් නැහැ. ඒ නිසා පවුලේ පිරිස ඔබම කතා කරගෙන සාකච්ඡා කරලා මේ පිළිවෙලක් හදාගන්න. සියලු දෙනාට එකතු වෙන්න පුළුවන් ඒ කරන කටයුත්තට. එතකොට මේ උයන පිහින කටයුත්තට යම් කාලයක් යනවා නම් තනියෙන් කෙනෙක් උයන්දී ඒ තනියෙන් කෙනෙක් උයනකොට යන කාලවකවානුවට වඩා මේ බොහොම පොඩි වෙලාවකින් අර වැඩේ කරගෙන යනවා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා පිරිසම ඒක රාශී වෙලා උපක්‍රමයක් යොදාගත යුතුයි කියන හැඟීම අපිට තියෙනවා. හොඳයි ස්වාමීනි අවසරයි. ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ පැහැදිලිව අප හැමදෙනාට පිළිතුරු ලබා දුන්නා. ඉතින් ඔබේ දහම් ගැටලුවත් ලබා ගන්න අපි සූදානම්. 0112 548 400 ඔස්සේ. ඉතින් විශේෂයෙන් ඔබ යොමු කරන දහම් ගැටලුව දම්සභා මණ්ඩපයේදී අප හැම දෙනාගේ පොදු ගැටලුව බවට පත් වෙලා දහම් අර්ථයන් හැම දෙනාටම දායාද වෙන මොහොත. ඒ නිසා උනන්දුවෙන් පැහැදිලිව දහම් ගැටලුව ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා. කෑගල්ලෙන් සම්බන්ධ වෙන පින්වන්ත ඔබටයි අපි අවස්ථාව ලබා දෙන්නේ. නමෝ බුද්දාය. නමෝ බුද්දාය. පින්වත් ස්වාමීන් වහන්සේ මම දැනගන්න කැමති සමහර වෙලාවට අපේ අතින් දැන වැරදි වෙනවා. අපි සිල්පදයේ සමාදන් වුණත් සමහර වෙලාවට අපි බොරු කියනවා. අපි වැරද්දක් කියලා දැන සමාදලට කරන්නේ. එහෙම වෙන්න හේතුව මොකද්ද? ඒ කියන්නේ අපි ඒක වළක්වා ගන්න කුමන අයුරින්ද පිළිපැදිය යුත්තේ සීකරගත යුතු කරුණ මොනවද? ඒ වගේම මේ සිල්පදය කැඩුනට පස්සේ නැවත සමාදන් වුණත් අපිට පසුතැවිල්ලක් ඇති වෙනවා. ඒ පසුතැවිල්ල නතර කරගන්න නැති කරගන්න අපි කොයි වගේ දෙයක්ද කරන්න ඕනේ? නම බුද්දාය. හොඳයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමී. ඇත්තෙන්ම සිල්පද ආරක්ෂා කිරීම වේවා, දහම් මඟ දියුණු කර ගැනීම වේවා. පින්වතුනි මූලික ගුණධර්ම 3ක් මුල් කරගෙනයි අපි සිද්ධ කරන්නේ. සිහියත්, නුවණත්, වීරියත් කියන තුනේ.
සිහියෙන් අපි කරන්නේ හැමතිස්සෙම අපේ කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා ගැන අවධානයෙන් ඉදීම. සිහිය කියන එක භාග්‍යතුන් වහන්සේ උපමා කළේ බුදුරජාණන් වහන්සේ මේ සිහිය කියන කාරණේ පෙන්වුවේ හරියට මේ ආරක්ෂා සංවිධානය කරපු නගරයක ඉන්න ආරක්ෂිත දොරටුපාලය වගේ. එහෙමයි. නගරේ හොඳට ආරක්ෂා සංවිධානය කරලා නගරයේ ප්‍රධාන දොර ගාව ඉන්නවා දොරටුපාලයෙක්. ඒ දොරටුපාලය හොඳ තීක්ෂණ නුවණක් තියෙන කල්පනාවෙන් ඉන්න මිනිස්සෙක්. එයා දන්නවා නගරයට හතුරුකම් කරන්නේ කවුද? නගරයට මේ ඇතුළු වුණාට ප්‍රශ්නයක් නැති කවුද? හැමතිස්සෙම බලාගෙන ඉන්නවා. මොකද මහත්තයා මේ නගරයේ ඇතුලේ අරුබුදයක් හදන්න බලාපොරොත්තු වෙන සතුරෙක් විශ්වලාගෙන උනත් ඔතනින් එන්න පුළුවන්. එහෙමයි. එතකොට තීක්ෂණ නුවණකින් බලාගෙන ඉන්න ඕනේ යා. හොඳ අවධානයකින්. හොඳ අවධානයකින් බලාගෙන ඉන්නවා නගරයක නගර ආරක්ෂක දොරටුපාලයා. මේ ජීවිතය සම්බන්ධයෙන් යම් සිහියක් ඇද්ද? ඒ සිහියත් බුදුරජාණන් වහන්සේ උපමා කළේ අර දොරටුපාලයට. හොඳ අවධානයෙන් කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා ගැන අපි ඉන්න ඕන. එහෙම ඉන්නකොට අපි අඳුනගන්න දක්ෂ වෙන්න ඕන මේවා මට හොඳ දේවල්, මේවා මට නරක දේවල් කියලා. ඒ අඳුනාගන්න දක්ෂකම කියන එක හැදෙන්නේ මොකකින්ද? ඒක හැදෙන්නේ නුවණින්. එහෙමයි ස්වාමී. අපි බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ඇහුවට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කියා දෙනවා මේවා කුසල්, මේවා අකුසල්, මේවා පින්, මේවා පව්, මේවා කළ යුතු දේ, මේවා නොකළ යුතු දේ කියලා බුදුරජුන් වදාලා. ඒ සම්බන්ධයෙන් නුවණ ඇති කරගෙනයි අපි සිහියෙන් ඉන්නේ. එතකොට අපි දන්නවා මේක කයින් කරන අකුසලයක්. මේක කයින් කරන කුසලයක්. මේක නම් වචනයෙන් කරන අකුසලයක්. මේක වචනයෙන් කරන කුසලයක්. මේක නම් මේ හිතට අකුසලයක්. මේක හිතින් කරන කුසලයක්. අපි හඳුන ගන්නවා. එහෙමයි ස්වාමී. එතකොට සිහියයි නුවණයි කියන දෙක. සිහියයි නුවණයි දෙකින් ඔන්න අපි හඳුනගත්ත කියමු. අපි හඳුනගත්තා දැන් මේ මට මේ ලාමක දෙයක් කෙරෙන්න යනවා. මම මේ බොරුවක් කියන්නයි යන්නේ. එහෙමයි. එතකොට බොරුවක් පිට වෙන්න යනවා කියලා සිහියෙන් නුවණින් අඳුනගත්තාට පස්සෙත් බොරුව පිට වෙනවා නම් මොකද්ද ප්‍රශ්නේ? වීරිය. එහෙමයි. වීරිය දුර්වලකම. වීරියෙන් තමයි නොකල යුතු දේ නොකර ඉන්නේ. වීරියෙන් තමයි කළ යුතු දේ කරන්නේ. අද අපි ගුරු පූජාව ගැන ඇහුවා. මේ ගුරු පූජාව ගැන ශ්‍රවණය කරාම කෙනෙකුට මතක් වෙන්න පුළුවන්. තමන් ගාව මේ ගුරු පූජාව ගැන මෙච්චර හැඟීමක් තිබ්බේ නැහැ කියලා. ඔන්න එතකොට එයා වීරියෙන් පටන් ගන්නවා. එහෙමනම් මම ගුරු පූජාව පටන් ගන්න ඕන. ගුරුවරයාගේ ගුණ සිහි කිරීම පටන් ගන්න ඕන. අන්න එයා වීරියෙන් මේක කරන්න පටන් ගන්නවා. එහෙමයි. එයාට ගුරුවරු ගැන යම් අයහපත් හිතක් එනවා නම්, ගුරුවරු ගැන යම් වැරදි හැඟීමක් එනවා නම්, ඒ අකුසල් සහගත හිතුවිල්ල එයා නවත්තනවා. ඒ නවත්තන්නේ මොකකින්ද? වීරිය. එහෙමයි. එතකොට සිහිය, නුවණ, වීරිය කියන ඔය තුනෙන් තමයි මේ ධර්ම මාර්ගයේ හැසිරීම පිණිස අපිට සම්පූර්ණ ජීවිතය හැඩගස්වා ගන්න තියෙන පින්වතුනි. සිල්පද ආරක්ෂා කරද්දිත් ඒකම තමයි අපිට කරන්න තියෙන්නේ. ඒ සිල්පද සම්බන්ධයෙන් හොඳ අවධානයෙන් ඉන්න ඕන. අවධානයෙන් ඉදිද්දී සිල්පද ඡේදනය වීම නොවීම කියන එක අපිට අඳුන ගන්න පුළුවන්. හැබැයි සිල්පද ඡේදනයක් කරා යන්න නොදී අපිට ආරක්ෂා වෙන්න නම් අපේ ගාව තියෙන්න ඕන වීරිය. වීරිය උපදින්න, වීරිය පවත්වා ගන්න බොහෝසේ උපකාර වෙන දෙයක් පවට ලැජ්ජාව සහ පවට බය. පව් කෙරෙහි හදවතේ තද ලැජ්ජාවක් තියෙනවා. පවක් කිරීම පිණිස තද බයක් තියෙනවා. ආන් ඒ කෙනාට විශාල ආරක්ෂාවක් තියෙනවා. එයා මොකද පාපයක් කරා එළඹෙන්න කැමති නැහැ. දැන් අපි හිතමු මහත්තයා මේ සමාජයේ මිනිස්සු දඬුවමට බයයි කියලා. දඬුවම් කරනවාට බය මිනිස්සෙක් ඉන්නවා. දඬුවමට බය මිනිහා දඬුවමට බය හින්දාම රැකෙනව නේද? එහෙමයි ස්වාමීනි. දඬුවමට බය කියන එකෙන් එයා රැකෙනවා. එහෙමයි. දඬුවමට බය නැත්තම් ඕන එකක් අස්සෙන් රිංගලා යන්න පුළුවන් නම් ඒ රිංගලා යන්න පුළුවන් මිනිස්සයා බය නැතුව පව කරනවා. බය නැතුව ඒ වැරද්ද කරනවා. ඇයි එයා ගාව බය නැති නිසා. එහෙමයි. එතකොට Tamanට වීරිය උපද්ද ගන්න හොඳට මේ ගොඩාක් උපකාර වෙන දෙයක් පව් කෙරෙහි ලැජ්ජා බය ඇති කරගන්න එක.
ඒ සඳහා ඔබට ලොකු උපකාරයක් විමානවත්තු පේතවත්තු පොත් වහන්සේලා නිතර අධ්‍යයනය කරන්න. ඊළඟ එක තමයි වීරිය උපදවගත්ත අයගේ චරිතාපදාන අහන්න. වීරිය උපදවාගෙන වීරියෙන් ජයගත්ත මුනිවරු ගැන මුනිවරියෝ ගැන ආන් ඒවා අපි අහන්න ඕන. එතකොටත් හොඳ ජවයක් හටගන්නවා. මේ මුනිවරු එහෙම කරා නම් මමත් ඒ මුනිවරුන් පසුපස යන කෙනෙක්නේ. මාත් උන්වහන්සේලාගේ ජවය ගන්න ඕන. එහෙමයි සාමි. අන්න එතකොට හැඟීමක් ඇති වෙනවා. එතකොට ඒකේ ඒ විදිහට තමයි අපි අපිව පාලනය කරගන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේක හරිය ලස්සනට වදාළනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ ධර්මීය හැසිරීම මහත්ය හරියට නිල්ල වැඩුණු මේ ගොයමක් මැද්දෙන් අර ගොයන් වල එනවනේ මේ කරල් එන්න කලින් අපි කියන්නේ නිල්ල වැදෙනවා කියලානේ. එහෙමයි සාමි. සම්පූර්ණ කොළ පාටට යාය පේන කාලේ. ඉතින් කුඹුරු තියෙන පැතිවල ඉන්න අයට මේ අත්දැකීම හොඳට තියෙනවා. එතකොට කුඹුර මැද්දේ නියර කියලා කියන්නේ බොහොම පටු පාරක්. කුඹුර නිල්ල වැදිලා තියෙද්දි මිනිස්සුෙකුට ඕන වුණා කියනවා නියර මැද්දෙන් හරකෙක්ව දක්කන යන්න. දැන් හරකා ඉස්සරහින් යනවා. හරකාව දක්කගෙන යෑමේ උවමනාව තියෙන ස්වාමියා පස්සෙන් යනවා. හරකාට කිසිම උවමනාවක් නැහැ නියරේ යන්න. හරකාගේ ඇස් දෙකට පිරීලා පේන්නේ මහත්තයා අර නිල්ලමයි. එහෙමයි. හරකාගේ කටට කෙල උනනවා මේ තනකොළ ටික දකිද්දි මේවා ටික කන්න තිබ්බනම් කියලා. එතකොට ස්වාමියාට උවමනාව තියෙන්න ඕන හැම තිස්සෙම හරකාව නියරේ අරගෙන යන්න. හරකා සම්බන්ධයෙන් හැම තිස්සෙම අවධානය තියෙන්න ඕන. හරක පොඩ්ඩක් මේ නියරෙන් පැත්තකට මූණ හරවනකොටම ඒ ගැන අවධානයෙන් ඉඳලා පටස් ගාලා එකක් ගහන්න ඕන. මෙහෙම කර කර අඛණ්ඩව පවත්වන වීරියකින් තමයි මහත්තයා හරකව අරගෙන යන්න පුළුවන් ඉන්නේ. එහෙමයි. අපි තුන් මගදී අතහැරිය කියලා මේ හරකවන්න එකපාරක් හැරුණා ගැහුවා. දෙපාරක් හැරුණා ගැහුවා. 3-4 පාරක් හැරුණා ගැහුවා. ටිකක් වෙලා යනකොට ස්වාමියාට එපා වුණා මේක කොච්චර කිව්වත් අහන්නේ. උඹට ඕන දෙයක් කරගනින් කියලා අතහැරිය කියලා හිතමු. එහෙමයි. අතහැරියා කියලා හරකා නියරේ යයිද? අතහැරියොත් අතහැරපු ගමන් හරකා කරන්නේ හොඳට බැහැගෙන අර ටික කනවා. ඒ වගේ තමයි මේ සංසාර ගමනක යනක අපේ ජීවිතේ. කුසලයක් වැඩිම ගුණයක් වැඩිම සීලයක් ආරක්ෂා කිරීම දුෂ්කර වෙන්න පුළුවන්. අපහසු වෙන්න පුළුවන්. හැබැයි අපහසුවෙන් හරි වීරිය කර කර එයමයි කළ යුත්තේ. එයමයි යහපත. අතහැරියොත් යලි සසරට. අතහැරියොත් යලි සසරට අපි අල්ලගෙන ඉන්න තාක් ධර්ම මාර්ගය තුළ අපේ ජීවිතේ පවත්වගෙන ඉන්න තාක් තමයි පින්වතුනි අපිට යහපත තියෙන්නේ. ඒ නිසා ඔය විදිහටයි ඔබ තේරුම් ගත යුත්තේ ඒ කාරණේ. ඊළඟට කිව්වා යම් වැරද්දක් වුණාම පසුතැවෙනවා කියලා. පසුතැවිල්ල ගැන තර විදිහටම තමයි අඳුන ගන්න ඕන. සිහියෙන් අඳුන ගන්නවා ඔන්න මගේ ගාවට පසුතැවිල්ලක් එනවා. එහෙමයි. නුවණින් බලන්න ඕන පසුතැවිල්ල කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? පසුතැවීම කියන්නේ සුවයක් හදන එකක්ද අපහසුවක් හදන එකක්ද? ආන් එතකොට යාට අඳුන ගන්න ලැබෙනවා මේ පසුතැවි හිටියා කියලා කරපු වැරද්ද නිවැරදි වෙන්නේත් නැහැ. පසුතැවුණා කියලා වැරද්දට කිසිම පිළියමක් හැදෙන්නේත් නැහැ. පසුතැවෙද්දී නිකන් පපුව පිච්චෙනවා විතරයි. පසුතැවෙද්දී තියෙන සැනසෙල්ල අහිමි වෙනවා විතරයි. එහෙනම් මේ පසුතැවිල්ල නම් වැඩක් නැත්තේය. අන්න තේරුණා. ඊට පස්සේ එයා ගන්න ඕනේ මොකද්ද? වීරිය. එහෙනම් පසුතැවි ඉඳීමෙන් පළක් නැත. මං මෙතන පටන් කුසල්ම වඩන්නේ. ආන් එහෙම තමයි මහත්තයා මේ වැඩ පිළිවෙල කරන්න තියෙන්නේ. එහෙමයි. අවසරයි ස්වාමීනි. ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ හැම දිනාට අනුකම්පාවෙන් මේ ප්‍රශ්නයට පිළිතුරු මනාව පහදා වදාලා කියලා අපි හැම දිනාටම මේ පින්වන්ත අවස්ථාව දායාද වුණා. ඉතින් ඊළඟ ගැටලුව ලබා ගන්න අපි සූදානම් දුරකථනය ඔස්සේ ලැබෙන කළුතරින් කුමාරි පින්වන්ත ඔබට අවස්ථාව. නමෝ බුද්දාය. නමෝ බුද්දාය තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේ මට ගැටලුවකටම වඩා මම හිතන ප්‍රශ්න වලට උත්තර ලැබිලත් ඇති. මගේ ප්‍රශ්නේ තමයි මේ ප්‍රශ්නෙටත් වැඩිය මම කියන්න යන්නේ මගේ දරුවා පුංචි කාලේ කියන 4 වසරේදී හදපු චෛත්‍යරාජන් වහන්සේ නමක් විදිහට හදලා තියෙනවා. ඉතින් මම ඒකට අස්තපාන වර්ග පූජා කරනවා. ඊළඟට ඒ මේ සෑය මම තියලා තියෙන මම පුංචි ගේකේ ඉන්නේ. පොඩි මල් ඇල්ලක වගේ හදලා තමයි තියලා තියෙන්නේ. ඉතින් මට එතන ඉඩමදි වෙනවා අර ගිලම්පස තියලා
අනිකුත් පූජාවන් තියෙනකොට මම චෛත්‍යරාජන් වහන්සේ බුදුහාමුදුරන්ගෙන් අවසර ඉල්ලලා මම මේ ලොකු බන්දේසියකට අරන් තියලා ඒක වටේට මල් වලින් සරසනවා. චෛත්‍යරාජන් වහන්සේ සම්පූර්ණයෙන්ම අර කොත ටික විතරක් ඉතුරු වෙන විදිහට. ඉතින් මේ අර එහෙට මෙහෙට අයින් කරන එක මට අකුසලයක්ද කියන එක සහ මගේ දුව මට පොඩි එයා තාම තරුණ වයසේ ඉන්නේ. එයා මට ගොඩාක් සලකනවා. ඉතින් ඒකට පින් දෙන්නත් එක තමයි ස්වාමීන් වහන්සේ ගැටළු ඉදිරිපත් කරේ. තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. තෙරුවන් සරණයි. අවසරයි සාම. ඔව් මීට පසුගිය සතියේ එහෙමයි. දම්සභා මණ්ඩපයේදී අපිට මේ වගේම පැනයක් ඉදිරිපත් කළා. හදපු පුතෙක් ගැන පණිවිඩය. චෛත්‍ය කඩපු පුතෙක් ගැන. ඉතින් අහන්නත් සතුටුයි අතරම මේ වගේ කාරණා. මොකද මේ සාමාන්‍යයෙන් පුංචි වයසේ ළමයි මේ තමන් සෙල්ලම් කරනකොට නොයෙක් නිර්මාණ හදනවා. එහෙමයි. ගත්තොත් මහත්තයා පුංචි ළමයි තුවක්කු අරගෙන සෙල්ලම් කරනවා. තුවක්කු අරගෙන වෙඩි තියනවා. සමහරට යාළුවෝ කාණ්ඩ එකතු වෙලා එක්කෙනාට එක්කෙනා වෙඩි තියා ගන්නවා. අර වතුර විදින තුවක්කු කියලා තියෙනවා. ඒව අරගෙන මේ වෙඩි තියනවා කියලා වතුර විද ගන්නවනේ. එහෙම කරන ඒවා තියෙනවා. සමහර ළමයි මේ සෙල්ලම් ගෙවල් දාලා සෙල්ලම් ගෙවල් වල ඇතැම් ළමයි බාර් දානවා. මේ දකින්න ලැබෙන ඒවානේ. එහෙමයි. අපේ ලංකාවේ ඉතින් ඕන තරම් ළමයෙකුට බලා ගන්න බාර් තියෙනවානේ. ඉතින් ඒවා දැකලා අර බාර් වල ඉස්සරහා ඉන්න මිනිස්සු වගේ ළමයි සෙල්ලම් කරනවා. මේ වගේ නොයෙක් ළමයින්ගේ ජීවිත එක එක පැතිකඩවල් වලට යොමු වෙනවා. ඒ අතරේ ළමයෙක් කියනවා නම් පුංචි කාලේ සෙල්ලමට සෑයක් හදන. එහෙමයි ස්වාමීනි. කොච්චර සුන්දරයිද නේ? පුංචි කාලේ එයා ආස කරනවා සෑයක් හදන්න. එයා එහෙම නැත්නම් ආස කරනවා මේ යම් ලස්සන වෙහෙරක් හදන්න. එයා පොඩිකමට එහෙම කරනවා. ලස්සන නිර්මාණශීලී විදිහට එයාට පුළුවන් වෙන විදිහට එයා ඒක කරනවා. ඇත්තටම මේ කරන පූජාව මහත්තයා බුදුරජාණන් වහන්සේ උදෙසා කෙරෙන එක චෛත්‍යයක්. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ උදෙසා කරන චෛත්‍යය ශාරීරික චෛත්‍ය, පාරිභෝගික චෛත්‍ය, උද්දේශික චෛත්‍ය කියන තුන් විදිහකට ධර්මයේ සඳහන් වෙනවා. භාග්‍යතුන් වහන්සේගේම ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කරලා සකස් කරන චෛත්‍යයට කියනවා ශාරීරික චෛත්‍ය. ඉතින් අපි මේ ශාරීරික චෛත්‍ය විදිහට ගත්තොත් එහෙම මේ ලංකා භූමියේ බඳු චෛත්‍ය බොහෝ තියෙනවා. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා දරාගෙන වැඩ ඉන්නවා රුවන්වැලි මහා සෑරජානන් වහන්සේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා සේරුවිල මංගල මහා සෑරජානන් වහන්සේගේ. භාග්‍යතුන් වහන්සේගේ උතුම් ග්‍රීවා අස්ති ධාතුන් වහන්සේ වැඩ හිඳිනවා මහියංගන මහා සෑරජානන් වහන්සේගේ. ඉතින් මේ විදිහට ශාරීරික චෛත්‍ය. එහෙමයි ස්වාමීනි. ඊළඟට පාරිභෝගික චෛත්‍ය කිව්වොත් බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු බෝධි වෘක්ෂයත් අයිති වෙන්නේ පාරිභෝගික චෛත්‍ය. භාග්‍යතුන් වහන්සේ පරිහරණය කරපු මේ යම් භාග්‍යතුන් වහන්සේගේ චීවරය වෙන්න පුළුවන්, පටි ධාතුන් වහන්සේ වෙන්න පුළුවන්, පාත්‍රා ධාතුන් වහන්සේ වෙන්න පුළුවන්. එහෙම තැන්පත් කරලා සකස් කරන සෑය. ඊළඟ එක උද්දේශික. උද්දේශික කියලා කියන්නේ බුදුරජුන් උදෙසා. භාග්‍යතුන් වහන්සේ උදෙසා කියලා යම් නිර්මාණයක් කරනවා නම් ඒක උද්දේශික ස්තූපය. එයත් පූජනීයයි. එහෙමයි. අපි ගිය වතාවේ සිහිපත් කළේ මේ භාග්‍යතුන් වහන්සේ උදෙසා වන්දනා කළා කියලා මේ තුඹසකට. එහෙමයි ස්වාමීනි. ඒකෙනුත් බොහෝ පින් රැස් කරගත්තා කියලා. ඒකෙනුත් තුසිත දෙව් භවනේ උපන්න කියලානේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා මේ ඒ තමන්ගේ නිවසේ දරු පැටිය හදපු උද්දේශික සෑය ගෞරවයෙන් පුදන්න. දැන් යම් අවස්ථා එළඹෙනවා නිවසක පිළිම වහන්සේ වැඩ ඉන්න තැන අපිට සුද්ධ පවිත්‍ර කරන්න වෙන අවස්ථා ඕන තරම් එනවා. අපි ඒක පිළිවෙලකට තියාගන්න එපයි. ඒ අවස්ථාවල අපි කටයුතු කරන්නේ බොහෝම ගෞරවයෙන් පිළිම වහන්සේ එතනින් අරගෙන පිළිම වහන්සේ තැන්පත් කරන තැන මල් අතුරලා පූජනීය කරලා එතන පිළිම වහන්සේ තැන්පත් කරනවා අර ආසනේ සුද්ධ කරනකම්. එහෙමයි. ඉතින් ආන් මේ පිළිවෙලම අනුගමනය කරන්න පුළුවන්. මේ ඒ උද්දේශික සෑය පැත්තකින් අරගෙන තියෙනකොට බොහොම ගෞරවයෙන් මේ කටයුතු කරන්න. මොකද ඒ ශාස්ත්‍රූන් වහන්සේ සිහි කරගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීම පිණිස භාග්‍යතුන් වහන්සේ පිදීම පිණිස සකස් වෙච්ච එකක් නිසා. පින්වතුනි අපි බොහොම පුංචි කාලයයි මේ මනුස්ස ජීවිතේ ජීවත් වෙන්නේ.
මේ ජීවත් වෙන කාලය ඇතුලේ අපි මේ විදිහට ශාස්ත්‍රූ ගෞරවයෙන් යුක්තව කටයුතු කළොත් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කියන කාරණා මේවා මේ සාමාන්‍ය දේවල් නේ කියලා. එහෙමයි ස්වාමීනි. නෑ මේවා සාමාන්‍ය දේවල් නෙමෙයි මහත්තයා. එහෙමයි. තමන් සරණ ගියපු ශාස්ත්‍රූන් වහන්සේට හැම ඇසිල්ලකම ගෞරව මේ සත්කාර සම්මාන දක්වනවා කියන්නේ සාමාන්‍ය එකක් නෙමෙයි. තමන් සරණ ගියපු ශාස්ත්‍රූන් වහන්සේ තමන් අඳුනගත්තා නම් තමන්ට සැනසෙල්ල දීපු ශාස්ත්‍රූන් වහන්සේව තමන් අඳුනගත්තා නම් ඒ ශාස්ත්‍රූන් වහන්සේ උදෙසා හැම අයුරකින්ම ගරු සත්කාර දක්වනවා කියන එක සුළු දෙයක් නෙමෙයි. ඒ නිසා තමයි බුද්ධානුස්සති භාවනාව කියන එක ශ්‍රාවකෙකුගේ ජීවිතයට බැඳෙන්නේ. බුද්ධානුස්සතිය ශ්‍රාවකෙකුගේ ජීවිතයට බැඳිලා තියෙනවා. කෙනෙක් අහන්න ඕනේ නැහැ. ශ්‍රාවකත්වයට පත්වෙච්ච නැති කෙනෙක් තමයි මේ ප්‍රශ්න විමසන්නේ බුද්ධානුස්සති භාවනාවත් අපි කරන්න ඕනද කියලා. එහෙමයි ස්වාමීනි. ඇත්තටම භාග්‍යතුන් වහන්සේව තමන් සරණ ගියා නම් බුදුරජාණන් වහන්සේගේ සරණ තුල තමන් සොයක් ලැබුවා නම් අනායාසයෙන් මෙයාට බුදුරජාණන් වහන්සේ සිහි වෙනවා. එයා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ උදෙසා සකස් වෙච්චි සෑයක්, භාග්‍යතුන් වහන්සේ උදෙසා කරවපු සෑයක්, බුදුරජාණන් වහන්සේ උදෙසා කරන යමක් බොහෝම ගෞරවයෙන් කරන්න. ඒ ගෞරවයෙන් කරන හැම වාරයකම තමන්ගේ ජීවිතයට පින් සිද්ධ වෙනවා. ඒ විදිහට කටයුතු කරන්න. අවසරයි ස්වාමීනි. ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේ සමග ඔබ රැඳෙන්නේ 0112 ඔස්සේ තවත් කුඩා අවස්ථාවක් අපිට තිබෙනවා. ඔබේ දහම් ගැටලුව සඳහා පිළිතුරු ලබා දෙන්න. ඉතින් දුරකථනයේ මේ මොහොතේ රැඳෙන පින්වන්ත ඔබට අපි ආරාධනා කරන්න සූදානම්. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේ මට දැනගන්න අවශ්‍ය පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධය කියන එකට ඇසෙන් දකින රූප රූප විතරක්ද අනිත් ආයතන පහත් ඒ සම්බන්ධයෙන් අනිත් ආයතන පහ ඒ සම්බන්ධයෙන් රූප උපාදාන ස්කන්ධයට අයත් වෙනවද කියන පිළිබඳ පැහැදිලි කිරීමක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙන පින්වත් ස්වාමීන් වහන්සේ නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. සරණයි. අවසරයි ස්වාමීනි. රූප උපාදානස්කන්ධය කියන කාරණේ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ මේ රූප උපාදානස්කන්ධය එහෙම නැත්නම් රූපය කියලා කියන්නේ රුප්පතීති සිඳී බිඳී යන නිසා තමයි කියනවා රූපය කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ සිඳී බිඳී යන ස්වභාවයට අයිති දේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා චතුන්නංච මහා භූතං චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා භූතත් සතර මහා භූතයන්ගෙන් හටගත්ත දෙයටත් තමයි රූප කියලා කියන්නේ. සතර මහා භූත කියලා කිව්වේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතරත්. ඒ හතරෙන් හටගත්ත දෙයටත් කියනවා රූප කියලා. එතකොට ඒ රූපය බුදුරජාණන් වහන්සේ තේරුවා අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප, තමායයි සලකන රූපය, බාහිරයයි සලකන රූපය, ගොරෝසු යයි සලකන රූපය, සියුම් යයි සලකන රූපය, හීනයයි හීන කියලා කියන්නේ පහත් යයි සලකන රූපය, උසස් යයි සලකන රූපය, දුර තියෙන රූප, ළඟ තියෙන රූප. එතකොට මෙතන කාරණා 11යි. අතීත අනාගත වර්තමාන කියලා කිව්වේ කාලය. ඊට පස්සේ ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රනීත ගොරෝසු සියුම් දුර ළඟ කියලා කිව්වේ ඒ කාරණා 8 අවකාශයට අයිති දේ. කාලයත් අවකාශයත් අතර සතර මහා ධාතුන්ගේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේ පැවැත්ම තමයි රූප කියලා කියන්නේ. ඒ රූපය කෙරෙහි යම් කෙනෙක් මමය, මගේය, මගේ ආත්මය කියලා බැඳිලා යනවා නම් සාසවං උපාදානීයං ආශ්‍රව සහිතව කෙලෙස් සහිතව බැඳී යන ස්වභාවයත් එක්ක අපි ඒ හඳුන්වනවා රූප උපාදානස්කන්ධය කියලා. ඕන ওই විදිහටයි ඔය කාරණේ පැහැදිලි කරගත යුත්තේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළේ ඒ විදිහට. හොඳයි ස්වාමීනි අපිට අවසර ලැබේවා. ස්වාමීනි ධම්සභා මණ්ඩපයේ පිණිස තියෙන කාලය ක්‍රමක්‍රමයෙන් නිමා වුණා.
අද ගුරු ගීතයට සවන් දෙන්න අපට අවස්ථාව ලැබෙන මුල් පැයේදී ඉතින් ස්වාමීනි පුණ්‍ය අනුමෝදනාව පිණිස අවස්ථාව ඒ පිණිස ඊටම ගෞරවයෙන් ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමීනි. දැන් අද දවසේ ධම්සභා මණ්ඩපය මේ සජීවී දහම් කතිකාවත සඳහා අනුග්‍රහය දරනු ලබන්නේ ඩුබායිහි පදිංචි පින්වත් නිල්මිනී විජේසිංහ දියණිය ඇතුළු ඒ පවුලේ සුපින්වතුන්ලා සෑම සියලු දෙනා ඒක රාශි වෙලා අද දවසේ ධම්සභා මණ්ඩපයේ සජීවී දහම් කතිකාවතින් අප රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පළමු කොට සියලු දෙවිවරුන්ට සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රීමත් සුමන සමන් දෙව් රජුන් ප්‍රධාන ලංකා භූමිය සුරකින්නා වූ සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩිත්වා. ඒ සියලු දෙවියන්ගේ රැකවරණ අප හැම දිනාට දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ගුරුදේවයන් වහන්සේට නිදුක් නිරෝග සුව සැලසෙත්වා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් අද දවසේ අපි ගුරු ගීතය ඒ බොහෝම අර්ථවත් බොහෝම වටින ගුරු ගීතය ගීපද බැඳුමට අපි සම්බන්ධ වුණා. ඒ අර්ථ වශයෙන් අපි කතා බහ කළා. ඉතින් මේ පද බැඳීම සිද්ධ කරපු මහමෙවුනාව භාවනා අසපුවේ වැඩ හිඳින අපගේ සහෝදර ඒ පින්වත් ස්වාමීන් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ගුරු ගීතය බොහොම සුන්දර විදිහට ගායනා කරපු සංගීතවේදී පින්වත් සමන් ලෙනින් මහත්මයාට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ ඊටාම මේ හදවතට සංවේදී වෙන ආකාරයෙන් සංගීතය සකස් කරපු පින්වත් නදී සංඝ සඳරුවන් තේනුක රත්නවීර කියන ඒ පින්වතුන්ලාටත් මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම හිත පහන් වෙන ආකාරයෙන් අපිට ඒ ගුරු ගීතයට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන විදිහට ඒ ගුරු ගීතය සඳහා වීඩියෝ පටයක් සකස් කරපු ඒ සඳහා වෙහෙස මහන්සි වෙච්චි ශ්‍රද්ධා රූපවාහිනියේ ඒ කටයුතු කරන සුපින්වත් හැම දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට කිසිම කරදරයකින් බාධාවකින් තොරව තමන්ගේ ජීවිතේ ගුණ දහමින් පෝෂණය කරගන්න ලැබෙත්වා. මේ ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා එකතු කරනවා. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානයේ සිදු කරන ඒ පින්වතුන්ලා ප්‍රධාන අරමුණ වශයෙන් සඳහන් කොට ඇති පරිදි පානදුර පදිංචිව සිට මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් එම්.එල්. පීරිස් මුදලාලි මහත්මයාට සෙස්ලින් කුරුප්පු මහත්මිය යන ඒ ආදරණීය දෙමාපියන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. ඒ වගේම නමින් මිය පරලෝ ගියා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඒ ඥාතීන්ගේ හිත මිත්‍රාදීන්ගේ පරලෝ ජීවිතේ සැපයෙන් සැපයට පත්වෙත්වා. අපගේ ඥාතීන් මේ දුක් සහිත සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්
විශේෂයෙන් අනුමෝදන් කරන්න කියලා සඳහන් කරනවා. පානදුර වලාන විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ හිඳින පින්වත් කස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම විහාරස්ථානයේ වැඩ හිඳින පූජනීය මහා සංඝරත්නයට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. රටලෝක වාසී සිල්ගුණ පුරන පූජනීය මහා සංඝරත්නයට මේ සියලුම පින් අනුමෝදන් වෙලා මහා සංඝරුවන නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පatti ලබත්වා. ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානයේ සිදු කරනු ලබන ඩුබායිහි පදිංචි පින්වත් නිල්මිනී විජේසිංහ දියණිය ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනාට මේ සියලු පින් එක ලෙසම අනුමෝදන් වෙලා ඒ පින්වතුන්ලාගේ ජීවිතවල රැකී රක්ෂා ආදී සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ලැබේවා. ජීවිතවලට සියලු යහපත සියලු අභිවෘද්ධි උදා වේවා. අද දවසේත් මේ දම් සභා මණ්ඩපයේ මෙහෙවීම් කටයුතු සිද්ධ කරපු අපේ පින්වත් නිවේදක මහත්මයාට මේ සියලුම පුණ්‍ය ධර්මය වූ අනුමෝදන් වෙත්වා. සජීව විකාශයක් විදිහට ශ්‍රද්ධා දම් සභා මණ්ඩපයේ ඔබ වෙත අරගෙන එද්දී මේ සඳහා බොහෝසේ වෙහෙසී කටයුතු කරන ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් සුපින්නත් ඔබ සෑම සියලු දෙනාටත් පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා. තමන්ගේ ජීවිතයේ සුන්දර ගුණධර්මයන්ගෙන් නිරන්තරයෙන් අපි ඔබට කියා දෙන සොඳුරු ගුණධර්මයන්ගෙන් තමන්ගේ ජීවිතය පෝෂණය කරගන්න හැම දිනාට අවකාශ ලැබෙත්වා. ලැබිච්ච කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ දහම්මග දියුණු කරගෙන සුවසේම පින් රැස් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න හැම දිනාටම වාසනාව ලැබෙත්වා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් මහා සංඝරත්නය ආශිර්වාදයෙන් ඔබට සමීප කළ දම් සභා මණ්ඩපයේ හිමාවන මොහොත අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අද ගුරු ගීතයේ පෙරට අරගෙන ගුරුවරුන් උදෙසා අප කවර අර්ථ ධර්මයන් හදවතේ රඳවාගෙන කටයුතු කරන්න ඕනද කියන කරුණ යලි ආවර්ජනය කළා. මනරම්ගේ පද සංකල්පනාව ප්‍රමුඛ කොටගෙන අපේ පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් රචිත. ඉතින් ඊට පසුව ඔබේ දහම් ගැටළු වලට පිළිතුරු ලබා දෙමින් මේ හෝරා දෙකම අපිට අනුකම්පාවෙන් වැඩ වාසය කළා. අපි ආදර ගෞරවයෙන් ගරුතර මහා සංඝරත්නයේ වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. අප මේ මොහොතේ රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන පානදුර පදිංචිව සිට මිය පරලොව ගිය එම්.එල්. පීරිස් මුදලාලි පින්වන්ත මහත්මයා, සෙස්ලින් කුරුප්පු පින්වන්ත මහත්මිය යන අදරැති දෙමාපියන් දෙපළ ඇතුළු දායකත්වයේ දරූ පින්නතුන් නමින් අනන්ත සසර පුරාවට මිය පරලොව ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් ඩුබායිහි පදිංචි පින්වත් නෙල්මිනී විජේසිංහ දියණිය ඇතුළු පවුලේ හැමදෙනා සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණ ඒ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි ඊටාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා දම් සභා මණ්ඩපය වෙනුවෙන් සදැහැති දායකත්ව බරපැන වෙන් කරගන්න. 071 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසන්න කියලා ආරාධනා කරනවා. ඉතින් තව ස්වල්ප වේලාවකින් ගරුතර මහා සංඝරත්නයේ සිරිපා මහා විහාරයට වැඩම කොට රාත්‍රී සෙත් පිරිස් සජ්ජායනාව පිණිස සූදානම් වනවා. ඉතින් පින්වන්ත හැම දිනාටම ආරාධනා කරනවා මේ පිණිස සූදානම් වෙන්න කියලා. කළගුණ සැලකීම, කරුණාව, මුදිතාව, ආදරය, දයාව, ගුරුවරුන් පිළිබඳව යලි යලිත් ආවර්ජනය කරන සිත, ජාතියේම සිත බවට පත් වෙනවා නම් මොනතරම් සුන්දර භූමියක් බවට මාතෘ භූමිය පත් වෙනවද? ඉතින් මේ පිණිස හැම දිනාට ධෛර්යය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ලබන සතියේත් ඉරිදා හැන්දෑවේ 7ට ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දම් සභා මණ්ඩපයේ ඔබට සමීප කරමින් මුණ ගැහෙනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.